තෙරුවන් මේ වීඩියෝ මගින් ඔබට ඉදිරිපත් කරන්නේ තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව විෂයේ 7 වන ඒකකයට අයත් ත්‍රිකෝණමිතිය පාඩමට අදාළ වෙන ඔබට පන්ති වලදී සපයන ලද නිබන්ධන වලට අදාළ වෙන ගණිත ගැටලු. ඒ අනුව අද මම තෝරගත්තා ත්‍රිකෝණමිතිය පාඩමේ දෙවන නිබන්ධනයට අදාළ ගණිත ගැටලු සාකච්ඡා කරන්න. ගණිත ගැටලු සාකච්ඡා කරන්න පළමුව මම ඕගොල්ලොන්ට මේ ගැටලු විසඳීමට අදාළ වෙන මූලිකම කරුණු දෙකක් වශයෙන් තියෙන ආරෝහණ සහ අවරෝහණ කෝණ කියන සංකල්පය පැහැදිලි කරන්න. හොඳයි. ආරෝහණ සහ අවරෝහණ කෝණ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමුකෝ මෙන්න මේ වගේ ස්ථානයක අපි හිතමු මේ කණුවක් කියලා. මේ කණුවක් මුදුනේ දිහා බලන්න අවශ්‍ය වන මෙන්න මෙතන ඉන්න පුජ්‍යලයකට. මේ තමයි නිරීක්ෂකයා. එතකොට අපි ඉස්සෙල්ලම කරන්නේ නිරීක්ෂකයාගේ ඇස් මට්ටම දක්වන මෙන්න මේ ආකාර තිරස් රේඛාවක් ඇඳ ගන්න. මේකට කියන ඇස් මට්ටම දක්වන තිරස් රේඛාව. මේ තිරස් රේඛාව ඇඳලා ඉවර වෙලා අපි අනතුරු වඳිනෝ නිරීක්ෂකයාගේ ඇසත් වස්තුව දිහා බලන ස්ථානයක් අතර සරල රේඛීය මෙන්න මේ ආකාර මාර්ගය. මේ රතු පාටින් ඇඳපු රේඛාවට කියන දෘෂ්ටි රේඛාව. ඒ අනුව ආරෝහණ කෝණය කියලා කියන්නේ නිරීක්ෂකයාගේ ඇස් මට්ටම දක්වන මේ තිරස් රේඛාවත් දෘෂ්ටි රේඛාවත් අතර සාධන මෙන්න මේ කෝණය. ආරෝහණ කෝණය සෑම විටම සෑදෙන්නේ නිරීක්ෂකයාගේ ඇස් මට්ටමට වඩා ඉහළින් පිහිටි වස්තුන් දිහා බලනකොට. දැන් ඉදිරි ගණිත ගැටලු සාකච්ඡා කරනකොට සමහර ගණන් ඇත්තට බොහොමයක් ගණන් වල නිරීක්ෂකයාගේ අපි උස සලකන්නේ නැහැ. නිරීක්ෂකයාගේ උස සැලකුවේ නැතුනොත් මේ තිරස් රේඛාව නැවත මේ ආකාරයෙන් පොළවේ මුලන අඳින්න අවශ්‍ය නැහැ. නිරීක්ෂකයාගේ ඇස් මට්ටම පොළවේ තියෙනවායි කියලා හිතලා අපිට මේ රේඛාව මේ ආකාරයෙන් පොළව දක්වා දික් කරන්න පුළුවන්. නිරීක්ෂකයාගේ උස දුන්නොත් විතරයි නිරීක්ෂකයාගේ උසස් සලකලා අපි මේ ආකාරයෙන් අඳින්නේ. ආරෝහණ කෝණය සෑම විටම සෑදෙන්නේ වස්තුවට අදාළ වස්තුව නිරීක්ෂකයාට වඩා ඉහළින් තියෙන විට. කෝණය සෑම විටම සෑදෙන්නේ නිරීක්ෂකයා අසල. මේ ආරෝහණ කෝණය. ඊට පස්සේ අවරෝහණ කෝණය වෙනකොට මේකම මම පොඩි වෙනසකට ලක් කරන්න. අපි හිතමුකෝ ඉහළින් තව නිරීක්ෂකයෙක් ඉන්නවා. මම දැන් මේ නිල් පාට රේඛාවෙන් අඳින්නේ මෙයා තමයි දැන් නිරීක්ෂකයා. මෙයා ඉහළ ඉඳගෙන පල්ලෙහා ඉන්න මෙන්න මේ වස්තුව දිහා බලනවා. එවැනි මොහොතක අපි ඉස්සෙල්ලා නිරීක්ෂකයාගේ ඇස් මට්ටම ඇඳලා. ඇස් මට්ටම ඇඳලා ඉවර වෙලා මේ නිරීක්ෂකයා බලන්නේ මෙයා දිහා. එහෙනම් මෙන්න මේ විදියට කෝණයක් නිර්මාණය වෙනවා. මේ කෝණයට අපි නමක් කියනවා අවරෝහණ කෝණය කියලා. මේ රේඛා මොනවද? මේ මොකද්ද? නිරීක්ෂකයාගේ ඇස් මට්ටම දක්වන තිරස් රේඛාව. රතුපාර රේඛාව මොකද්ද? දෘෂ්ටි රේඛාව. එහෙනම් නිරීක්ෂකයාගේ ඇස් මට්ටම දක්වන තිරස් රේඛාවත් දෘෂ්ටි රේඛාවත් අතර සාධන මේ කෝණය අවරෝහණ කෝණ. අවරෝහණ කෝණ සෑම විටම සෑදෙන්නේ නිරීක්ෂකයාට වඩා පහළින් පිහිටි වස්තුන් දිහා බලනකොට. කෝණය සෑම විටම අන්තර්ගත වන්නේ තිරස් රේඛාවත් දෘෂ්ටි රේඛාවත් අතර. මේ සංකල්පය වල දිගටම වැදගත් වෙනවා ගැටලු සාකච්ඡා කිරීම සඳහා. හොඳයි. අපි දැන් ගණිත ගැටලු විසඳන්න යමු. නිබන්ධන නැති ළමයින් සඳහා මම මේ ආකාරයෙන් තිරේ මත ගාන සකස් කරලා තියෙන ඔබට ගණන් හදන්න තියෙනවා. බලන්න පළවෙනි ගාන. කණුවක පාමුල සිට මීටර් 5ක් දුරින් පිහිටි ලක්ෂයක. කණුවක් කියපු ගමන් මම පන්ති උගන්වලා තියෙනවා කොටස් දෙකක් අඳින්න ඕනේ. පළවෙනි කොටස තමයි කණුව දැක්වෙන සිරස් රේඛාව. දෙවෙනි එක තමයි පොළව දැක්වෙන තිරස් රේඛාව. මේව නම් කරන්න නම් අවශ්‍ය නැහැ. මේක කණුව, ඒ වගේම මේක පොළව. කණුව සහ පොළව අතර කෝණාංශක අණුවක් ආකාරයෙන් අඳින්න ඕනේ. ඊට පස්සේ කියලා තියෙනවා කණුවේ පාමුලේ ඉඳන් මීටර 5ක් දුරින් පිහිටනවායි කියලා. අපි හිතමුකෝ කණුව පාමුලේ ඉඳන් මීටර 5ක් දුරින් පිහිටන ලක්ෂය මෙතනයි කියලා. මෙතන ඉඳන් එයා බලන්නේ කොහෙද? කණුවේ මුදුන දිහා. එහෙනම් මෙන්න මුදුන දිහා බලන ආකාරය. මම කලින් පැහැදිලි කරා නිරීක්ෂකයාගේ උසක් දීපු නැති වෙලාවක නිරීක්ෂකයාගේ උස නිරූපණය කිරීමක් අවශ්‍ය නැහැ. එහෙනම් මේ මොකද්ද? කලින් කිව්ව පරිදි නිරීක්ෂකයාගේ ඇස් මට්ටම දක්වන රේඛාව. රතු පාටින් ඇඳලා තියෙන්නේ දෘෂ්ටි රේඛාව. එහෙනම් මෙන්න මේ දෙක අතර තියෙන මේ කෝණය තමයි ආරෝහණ කෝණය. මේ ආරෝහණ කෝණේ වටිනාකම දීලා තියෙනවා අංශක 30යි කලා 54යි කියලා. අහන්නේ කණුවේ උස. අපිට සරලව කණුවේ උස x කියලා හිතුවොත් අපිට පුළුවන් නේද මේකට ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න. ත්‍රිකෝණමිතික මූලික අනුපාත 3යිනේ sin cos tan. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණය,
කොස් කියන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණය, tan කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒ නිසා අපි බලමු මේ අවස්ථාවේ θ කෝණයට අදාළ වෙන ගැළපෙන අනුපාතය මොකක්ද කියලා. θ කෝණයට ඉස්සරහින් තියෙන සම්මුඛ පාදය, θ කෝණයට යාබද තියෙන බද්ධ පාදය. ඒ නිසා සම්මුඛ පාදය බද්ධ පාදය අතර සම්බන්ධය අපිට ලියන්න පුළුවන් tan කියලා. tan කාගෙද බලන්නේ අංශක 30යි කලා 54 නැමැති කෝණය. සම්මුඛ පාදය x බද්ධ පාදය 5යි. අපි ඒක නිසා ලියනවා x බෙදීම 5යි කියලා. ඉන්න අනතුරුව අපිට පුළුවන් ත්‍රිකෝණමිතික වගුව පාවිච්චි කරලා අංශක 30යි කලා 54 වටිනාකම හොයාගන්න. ඒව බැලුවට පස්සේ අපිට එනවා 0.599.85. මෙතන තියෙන පහ මේ පැත්තට ගියාම ಗುಣ කිරීම 5ක් වෙලා අපිට x වල වටිනාකම එනවා 2.999.25. එහෙනම් මේක තමයි ඔය ගාණෙන් කියන කණුවේ උසවන්නේ. මේ ගණන් ටික පෙළගස්සලා තියෙනවා එන්න ටිකක් ගණන් මේ අමාරු ගණන් වෙන විදිහට. ඒ නිසා මූලික ගණන් ටික හොඳට අභ්‍යාසයේ නිරත වුණාට පස්සේ පසු අවසාන හරිය ගණන් අපිට පහසු වීමක් වෙනවා. දැන් අපි යමු දෙවෙනි ගාන අධ්‍යයනය කිරීම සඳහා. දෙවෙනි ගාන බලන්න මීටර 20ක් උස සිරස් කණුවක පාමුල. එහෙනම් කණුව ඇඳ පාමුල ඇඳ. කණුවස දීලා තියෙන මීටර 20ක් කියලා. මෙන්න සිරස් කණුව, මෙන්න පාමුල. පාමුල කියන්නේ පල්ලෙහා. පහළ ඉඳන් මීටර 30ක් දුරින් පීඩි ලක්ෂයක් ගැන කියන්නේ. අපි හිතමු මෙන්න මේක කියලා. මෙතන ඉඳන් බලනකොට කණුව මුදුන දිහා. නම් මෙතන තමයි නිරීක්ෂකයාගේ ඇස තියෙන්නේ. අපි උස සලකන්නේ නැහැ. නම් මේක තමයි නිරීක්ෂකයාගේ ඇස් මට්ටම දක්වන තිරස් රේඛාව. මම මේ රතු පාටින් අඳින්නේ දෘෂ්ටි රේඛාව. හැමතිස්සෙම තිරස් රේඛාවත් දෘෂ්ටි රේඛාවත් අතර සෑදෙන මේ කෝණය තමයි ආරෝහණ කෝණය. ගාණෙන් අහන්නේ මේ ආරෝහණ කෝණය මොකක්ද කියලා. කලින් වගේමයි. අපි බලමු මේ සඳහා යොදා ගන්න ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද කියලා. දීපු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය, යාබද පාදය බද්ධ පාදය, සම්මුඛ පාදය සහ බද්ධ පාදය සම්බන්ධ කරන ත්‍රිකෝණමිතික අනුපාතය tan. අපි ලියනවා tan θ සමානයි සම්මුඛ පාදය 20යි බද්ධ පාදය 30යි කියලා. tan θ සමානයි මේක සුළු කරාට පස්සේ අපිට එනවා 0.666 වැටෙව්වට පස්සේ 0.66667. අපි ඉන්න අතරතුර ත්‍රිකෝණමිතික වගුවේ tan කොටසෙන් බලනවා. tan වටිනාකම 0.66667ක් වන්නේ කුමන කෝණයේද කියලා. එම කෝණේ වටිනාකම හෙව්වට පස්සේ අපිට එනවා අංශක 33යි කලා 41යි කියලා. ඒ නිසා ආරෝහණ කෝණයේ වටිනාකම අංශක 33යි කලා 41යි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන වෙනකොට කලින්ට වඩා පොඩි වෙනසක් වෙන ආකාරයෙන් තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න තුන්වෙනි ගාන. කොඩි කණුවක පාඹල සිට සමබිමෙහි මීටර් 30ක් දුරින් පිහිටන ළමයෙකුට එන ළමයෙක් ඉන්න කොඩි කණුවක ඉඳන් මීටර් 30ක් දුරින් ඒ ළමයා මොකද්ද කරන්නේ? කණුවේ මුදුන බලනවා. අපි දන්න මුදුන බානකොට ආරෝහණ කෝණය, ඒ වගේම කණුවේ පාමුල බාන. එතකොට මොකද්ද වෙන්නේ? අවරෝහණ කෝණය. එහෙනම් අපිට පැහැදිලි වෙනවා දැන් මම නම් ඔය ළමයා කණුවේ මුදුන දිහා බානකොට ඉහළ රේඛාවක් ඇඳින්න ඕනේ, කණුවේ පාමුල බානකොට පහළ රේඛාවක් ඇඳින්න ඕනේ. මේ මොහොතේ ළමයාගේ උස සලකන්නේ නැතුව බිම ඇස් මට්ටම ඇඳොත් අපිට අවරෝහණ කෝණයක් අඳින්න බෑනේ, තවත් පහලක් නැහැ. ඒ නිසා අපිට අනිවාර්යෙන් මෙතන ළමයාගේ උස නිරූපණය කරන්න වෙනවා. ඒ නිසා මම මෙන්න මේ ආකාරයෙන් නිරූපණය කරනවා. අපි හිතමුකෝ මේක තමයි පොඩි කණුව. මේ තමයි පාමුල. අපි හිතමුකෝ මේ තමයි ළමයා. ඔයගොල්ලන්ට මම කලින්ම පැහැදිලි කරා නිරීක්ෂකයා සමග අනිවාර්යෙන් ඒ යම්මටම අපි අඳින්න ඕන ඇස් මට්ටම. මෙන්න ඇස් මට්ටම. දැන් මේ ළමයා බලන්නේ තැන් දෙකක් දිහා. එක තැනක් තමයි කොහෙද? ගස මුදුන දිහා. සමායන පොඩි කණුවේ මුදුන දිහා බලන. මෙන්න මුදුන දිහා බලන එක. මේක එක කෝණයක්. ඒ වගේම අනිත් එක තමයි මේ ළමයා මෙතන ඉඳන් බලනෝ පොඩි කණුවේ පාමුල. එහෙනම් පාමුල බලන එක තමයි මේක. එහෙනම් මෙතන තව කෝණයක් අපිට මේ ආකාරයෙන් අඳින්න වෙනවා. මේ රේඛා දෙක මේ ආකාරයෙන් අපිට යා කරන්න වෙනවා. දැන් මට කියන්න එතන කෝණය තමයි මෙන්න මේ කෝණය. නිරීක්ෂකයාගේ ඇස් මට්ටමත් දෘෂ්ටි රේඛාවත් අතර සෑදෙන මේ කෝණය අවරෝහණ කෝණය. එහි වටිනාකම අංශක 2යි. ඉහළින් තියෙන කෝණය අංශක 12යි. දැන් අපිට කියලා තියෙනවා මීටර් 30ක් දුරින් තමයි මේ ළමයා ඉන්නේ. එහෙනම් මේ දුර මීටර් 30යි. ඒ වගේම අපෙන් අහන්නේ ගසේ උස පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා. අපිට පුළුවන් නේද මෙතන ඍජු කෝණයක් නේ. මෙතන ත්‍රිකෝණයක් නිර්මාණය කළ මේ ගැටලු විසඳන්න. මම මේ ත්‍රිකෝණය නම් කරන මෙන්න මේ ආකාරයෙන්. මේක A,
මේක B C D E වශයෙන් නම් කරනවා. එහෙම නම් කරලා ඉවර වෙලා මම පහසුව සඳහා ඉස්සෙල්ලම ගන්නවා ABE ත්‍රිකෝණය. මේ බලන්න. ABE ත්‍රිකෝණය අපි ඉස්සෙල්ල සලකමු. ABE. එහි දත්ත මොනවද? මේ කෝණය අංශක 12ක් බව අපි ගානේ දන්නවා. මේ දිගට මේ දිග සමානයි. නම් මේ දිග 30ක් වෙනකොට BE දිගත් මීටර් 30ක් වෙනවා. අපිට ඕනේ කොඩි කණුවේ උස. එහෙනම් මේ ඉස්සර මේ දිග හොයන්න එපා. AB දිග. අපි බලමු මේකෙන් AB දිග හොයමු. AB දිග හොයන්න අපි දාන ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද? දීපු කෝණයට ඉස්සරහ නිසා අපි මේ පාදය සම්මුඛ පාදයේ වශයෙන් දීපු කෝණයට යාබද නිසා මේ පාදය බද්ධ පාදයේ වශයෙන් සලකනවා. දාන අනුපාතය සබ කියලා කියන්නේ tan අපි ලියනවා. tan 12 සමානයි සම්මුඛ පාදයේ වන්නේ AB බද්ධ පාදයේ වන්නේ මොකද්ද? 30යි. ඊට පස්සේ අපි මේක විසඳලා පුළුවන් නේද? AB සඳහා වටිනාකමක් ගන්න. ත්‍රිකෝණමිතික වගු ඇසුරින් අපි බැලුවොත් මෙතන tan 12 වටිනාකම එනවා 0.2126. AB බෙදීම 30 වශයෙන් ඉන්නේ. මේ 30 මේ පැත්තට ගිහිල්ලා මේ දෙක ගුණ කරාට පස්සේ අපිට අවසාන උත්තරය එනවා 6.378 මීටර කියලා. මේ හැදුවේ AB දිග මේ කොටස. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණය. BCE කියන තවත් ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් අපිට මෙන්න මේ ආකාරයෙන් දැర్శණය වෙනවා. මෙතන අංශ 90 කෝණය තියෙන්නේ. අපි මේ ත්‍රිකෝණය නම් කරමු. මෙතන B, මෙතන C, ඒ වගේම මෙතන E. මේ කෝණය අංශක දෙකක් වශයෙන් තමයි දීලා තියෙන්නේ. අපි දන්නවා BE පාදයේ දිග මීටර් 30ක් බව. දැන් අපි මේකට ත්‍රිකෝණමිතික අනුපාතයක් දාමු. දීපු කෝණයට ඉස්සරහ නිසා මේක සම්මුඛ පාදය, මේක බද්ධ පාදය. සම නිසා දාන අනුපාතය මොකද්ද? tan දෙක සමානයි සම්මුඛ පාදයේ BC වෙනකොට බද්ධ පාදයේ වටිනාකම කීයක් වෙනවද? දෙකක් වෙනවා. ත්‍රිකෝණමිතික වගු පොතෙන් අපිට පුළුවන් tan දෙකේ වටිනාකම හොයාගන්න. ඒකේ වටිනාකම තියෙන 0.03449 කියලා. එහෙනම් අපිට පුළුවන් මේ 30 මෙහාට ගිහිල්ලා මේ දෙක ගුණ කරලා මේ සඳහා පිළිතුරක් ගන්න 1.047 මීටර කියලා. දැන් අපිට පුළුවන් නේද කණුවේ උස හොයන්න. කණුවේ උස කියන්නේ AB වලත් BC වලත් දිගෙහි එකතුව. ඒ නිසා අපි ලියනවා කණුවේ උස. කණුවේ උස අපි ලියනවා කණුවේ උස සමාන වෙනවා AB ධන BC වලට. AB වල වටිනාකම හොයාගත්ත 6.378ක් කියලා. BC වල වටිනාකම 1.047 මීටර. මේ දෙක එකතු කරාට පස්සේ අපිට අවසාන උත්තරේ නෝ කීයක්ද? 7.425 මීටර කියලා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන කියන නිසා අපි දන්නවා මේ සංඛ්‍යාව 5ට වඩා අඩු නිසා කොටි ගසේ උස අපිට මීටර් 7ක් වශයෙන් සලකන්න පුළුවන්. මේක තමයි තුන්වෙනි ගානට පිළිතුර. ඉක්මනින් ගාන මොනවා හරි වැදගත් තියෙනවා හදාගෙන ඊළඟ ගානට යමු වෙන්න. අපි දැන් සාකච්ඡා කරේ තුන්වෙනි ගාන. එහෙනම් ඉන්න අතුරු අපිට යන්න තියෙන්නේ හතරවෙනි ගාන කරා. අපි හතරවෙනි ගානට යොමු වෙන්නයි හදන්නේ. බලන්න උස ගසකට මීටර් 30ක් දුරින් සිටින අයෙකුට ගස මුදුනේ ආරෝහණ කෝණය අංශක 32යි. ගසක් තියෙනවා. ඒ ගහට මීටර් 30ක් දුරින් ආරෝහණ කෝණය බලන්න. ඒ වගේම ගසට හරියටම කෙලින් තියෙනවලු උදින සරුංගලය. සරුංගලයේ ආරෝහණ කෝණය 63. ඉතින් අර වගේම ගානක් තියෙන්නේ. මම මෙහෙම කරන්නද? සරුංගලයයි ගසයි දෙකම එකම රේඛාවේ ඇඳෙන්නේ. මේ වගේ කතාවක් නේද තියෙන්නේ. සරුංගලයේ ගස අපි හිතමුකෝ මෙතනින් දක්වා ඉවරයි කියලා. මම මේ නිල් පාටින් අඳින කොටස අදාළ වෙන සරුංගලය. සරුංගලයේ තියෙන්නේ මේ ලක්ෂ්‍ය අපි හිතමු A කියලා. දස අවසන් වෙනවා B ලක්ෂ්‍යය. පොළවේ සීමාව C. දැන් මොකද කරලා තියෙන්නේ? මීටර් 30ක් දුරින් ඉඳගෙන මෙන්න මීටර් 30ක් දුරින් පරිලක්ෂය. එක විටකදී බලලා තියෙනවා ගස මුදුන දිහා, අනිත් විටේ බලලා තියෙනවා සරුංගලයේ දිහා. එහෙනම් ආරෝහණ කෝණ නේද? ඇයි ආරෝහණ කෝණ වෙන්නේ? S මට්ටමට වඩා ඉහළින් පිහිටි වස්තුන් දාන නිසා. ළමයාගේ උස අදාළ වෙන්නේ නැති නිසා අපි S මට්ටම පොළවේ තියනවා කියලා හිතාගෙන දස මුදුන දිහා බාන දෘෂ්ටි රේඛාව තමයි මේ යන්නේ. ඒකට අදාළ ආරෝහණ කෝණය කීයද? අංශක 32.
ඒ වගේම මෙතන ඉඳගෙන ඊට පස්සේ බලන සරුංගලයේ දිහා. සරුංගලයේ දිහා බැලීමට අදාළ වෙන දෘෂ්ටි රේඛාව තමයි මේ ඇන්දේ. එහි ආරෝහණ කෝණය දීලා තියෙන අංශක 63යි කියලා. අපෙන් අහනෝ ගසේ උස සොයන්න. අපිට පුළුවන් නේද ගසේ උස කියලා කියන්නේ මේ කොටස විතරයිනේ. දැන් මේ කොටස විතරක් සලකලා අපිට පුළුවන් නේද ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න. අපි සලකනෝ කුඩා ඍජුකෝණී ත්‍රිකෝණය. එහි නම BC අපි මෙතෙන්ට අංකයක් දාමු D කියලා. එහෙනම් BCD. මේ කෝණය අංශක 90යි. මෙතන දීලා තියෙන කෝණය අංශක 32යි. මේක මීටර 30යි. මේක දිග හොයන්න මේක සම්මුඛ පාදය මේක බද්ධ පාදය අනුපාතයේ සබ කියලා කියන්නේ tan. අපි ලියනෝ tan 32 සමානයි සම්මුඛ පාදය වන්නේ BC බද්ධ පාදය වන්නේ 30. ඊට පස්සේ අපි tan 32 වටිනාකම හොයලා ලිව්වොත් එනෝ 0.6249 සමානයි BC බෙදීම 30 කියලා. මේ 30 මෙහාට ගිහිලා ಗುಣ කරාට පස්සේ අපිට එනෝ BC වල වටිනාකම 18.7 මේක තමයි ගසේ උස විදියට අපිට ගන්න පළවෙනි කොටසට පිළිතුර වන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අපෙන් අහනෝ tan 63 වටිනාකම. සමහර tan 63 වටිනාකම නෙමෙයි. සරුංගලයේ බිම සිට ඇති උස. එහෙනම් tan 63 ආසිතව තමයි හදන්න වෙන්නේ. මම ඒ සඳහා ගන්න ලොකු ඍජුකෝණී ත්‍රිකෝණය. ඒක නම මොකද්ද? ACD. ACD නැමැති ඍජුකෝණී ත්‍රිකෝණය තෝරගන්නොත් මේ වටිනාකම අංශක 63යි CD වල දිග මීටර 30යි. කලින් වගේම ත්‍රිකෝණමිතික අනුපාතයක් අපි යොදමු. දීපු කෝණයට ඉස්සරහ නිසා මේක සම්මුඛ පාදය, යාබද නිසා මේක බද්ධ පාදය. සම්මුඛ පාදය බද්ධ පාදය අතර සම්බන්ධය සම කියලා කියන්නේ tan. අපි ලියන මොකද්ද? මෙතෙන්ට අපි යොදන ත්‍රිකෝණමිතික අනුපාතය tan. tan 63 සමානයි සම්මුඛ පාදය AC බද්ධ පාදය 30යි. කලින් වගේම tan 63 වටිනාකම හොයන්න 1.963ක් එනවා. පිළිතුර වශයෙන් මේ 30 AC බෙදීම 30 වෙනවා. මේ 30 මෙහාට ගිහිලා ගුණ කිරීමක් වෙලා අවසාන පිළිතුර එනවා 58.89යි මීටර. ඒ නිසා AC හෙවත් මේ මොකද්ද? සරුංගලයට බිම සිට ඇති උස මීටර එනවා 58.89. අපි විවිධ ආකාරයේ වෙනස් જાතියේ ගැටලු සාකච්ඡා කරමින් තමයි මේ ඉන්නේ. ඉන් අනතුරුව මම යන්නේ ඔබට හතරවෙනි ගාන පැහැදිලි කරන්න. හතරවෙනි ගාන පැහැදිලි කරා සමා වෙන්න. දැන් අපිට යන්න තියෙන්නේ පස්වෙනි ගාන පැහැදිලි කරන්න. ඉතා ඉක්මනින් මේව සටහන් කරගන්න. පන්තියේ සියලුම දරුවන් මේ ගණන් හදලා මීට කලින් තියෙන්නේ මොන හරි ගැටලුවක් තිබුණොත් ඒ ගැටලුව විසඳා ගැනීම කොහොමයි මෙතනින් වෙන්නේ. මොකද ගණන් කලින් හදලා තියෙනවා. පන්තිය තුලදී අපි ඔය කියලා තියෙන ගණන් හදන්න කියලා. පස්වෙනි ගාන. බලන්න පස්වෙනි ගාන. උස ගොඩනැගිල්ලක මුදුනේ සවිකර ඇති කොඩියක් බිම සිට මීටර 40ක් උසින් පිහිට. එතකොට මම මේ රේඛාවෙන් අඳිනවා බිම ඉඳන් සම්පූර්ණ කොඩිය දක්වාම උස. ඒක කොච්චර උසකින්ද තියෙන්නේ? බිම ඉඳන් මීටර් 40ක උසකින් තියෙන්නේ. ගොඩනැගිල්ලේ පාමුල හරහා මෙන්න පාමුල හරහා එකම තිරස් රේඛාවක ලක්ෂ දෙකක් තියෙනවලු A සහ B කියලා. අපි හිතමුකෝ මෙන්න ලක්ෂ දෙක. එක ලක්ෂයක් A අනිත් ලක්ෂය B. නිරීක්ෂණය කරනකොට ආරෝහණ කෝණ කීයද? 65 සහ 45. දැන් ආරෝහණ කෝණ දන්නවනේ. මම පන්ති පටන් ගන්නකොටම කිව්වා. බිම ඉඳන් 30ක් දිහා බානකොට සෑදෙන කෝණයම S මට්ටමත් දෘෂ්ටි රේඛාවත් අතර සෑදෙන කෝණය. එහෙනම් එක ආරෝහණ කෝණයක් අංශක 65යි අනිත් ආරෝහණ කෝණය අංශක 30 බව සමා වෙන අංශක 45 බව තමයි කියන්නේ. මේ කෝණ දෙක මාරු වුණොත් ගාන වැරදි. අනිවාර්යයෙන්ම 65 ඒ ලක්ෂයේ විය යුතුමයි. හේතුව මොකද්ද? නිරීක්ෂකයා වස්තුව දිහාවට එන්න වස්තුව දිහා බාන ආරෝහණ කෝණය වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් පන්තියේ ඉදිරි පේළි වල ඉන්න ළමයි ගුරුවරයා දිහා බාන ආරෝහණ කෝණය වැඩි. හේතුව ගුරුවරයා සහ ළමයා අතර තියෙන දුර අඩු නිසා. ඈතට යන්න අඩු ආරෝහණ කෝණයක් තියෙනවා. ඒ නිසා ඒ ලක්ෂයේ කෝණය 65 විය යුතුයි. පොඩි කණුව දිහාවට නැත්නම් පොඩිය දිහාවට කිට්ටු නිසා ඊට වඩා 45 කෝණය අඩු විය යුතුයි. අපෙන් අහන්නේ A සහ B අතර දුර ප්‍රමාණය කීයද කියලා. හොඳයි. අපි මේ ගාන සඳහා ඉසෙල්ලම දීපු දත්ත වලින් යම් යම් දේවල් ටිකක් තව ගොඩනගා ගන්න පුළුවන්. හේතුව තමයි බලන්න මේ කෝණය අංශක 45යිනේ. අපි මේක නමක් දෙමු. මේක AB CD කියලා ගත්තොත් මේ සමස්ත ත්‍රිකෝණය BCD ත්‍රිකෝණයේ මේ කෝණය 45 වෙනකොට
මේ සමස්ත කෝණයේ වටිනාකමත් අංශක 45 වෙනවා. හේතුව මේ කෝණ දෙකේම එකතුව අංශක 90යිනේ. 90න් 45ක් අඩු කරාම මේ කෝණේ වටිනාකම අපිට එනවා කීයද? අංශක 45යි කියලා. හරි නේද? ඊට පස්සේ අපි දන්නවා මේක අපිට දැන් අවශ්‍ය වෙන මෙන්න මේ කුඩා කොටස. හොඳයි. මේ කුඩා කොටසනේ. අපි දන්නවා මේ දිග 40ක් වෙනකොට මේ සමස්ත දිගත් මීටර 40ක් කියලා. ඇයි හේතුව? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානං ඊට සම්මුඛ පාද සමාන වෙනවා කියලා අපි දන්නවා. මේ අංශක 45 කෝණයට ඉස්සරහා තියෙන පාදය මීටර 40යි. එහෙනම් මේ අංශක 45 කෝණයට ඉදිරියේ තියෙන මේ සමස්ත පාදයේ වටිනාකමක් මීටර 40ක් වෙන්න ඕන. දැන් අපිට ඒ B දිග හොයන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම කරමු. මේ ත්‍රිකෝණය තෝරගන්න. ACD ත්‍රිකෝණය තෝරගෙන ත්‍රිකෝණමිතික අනුපාතයක් දාලා AD වල දිග හොයන්න. එම දිග හොයාගෙන මුළු දිගෙන් මේ දිග අඩු කරලා අපිට පුළුවන් නේද AB වල දිග සොයා ගන්න. හොඳයි. එහෙනම් මම දැන් CDA නැත්නම් ACD ත්‍රිකෝණයේ ත්‍රිකෝණය සලකනවා. ඒක මම වෙනම නිරූපණය කරොත් මෙතන C, මෙතන D, මෙතන A මේ කෝණය අංශක 90යි. මේ මෙතන කෝණය අංශක 65යි. මේක මීටර 40යි. මේක තමයි දන්නේ නැත්තේ. මම එක විටම කරන්න. මම පන්තියේ දෙයක් කියලා තියෙනවා. මේ කෝණය ගත්තොත් අපිට හොයන්න තියෙන පාදය බද්ධ පාදය. බද්ධ පාදය හොයන්න આવොත් අවසාන ගණිතය සුළු කරනකොට බෙදීමක් එනවා. ඒක කරදරයක්, ගැටලු සහගතයි. ඒ නිසා ඔයගොල්ලන්ට මම පහසු ක්‍රමයක් පන්තියේදී ඉගෙනුවා. අමතක ළමයි මතක් කරගන්න. දැන් අපිට මෙතන හොයන්න තියෙන මම තවත් පැහැදිලි කරනවා නම් උදාහරණ කෙනෙකුට මේක සම්මුඛ පාදය, මේක බද්ධ පාදයනේ. අපි මේකනේ හොයන්න හදන්නේ. ඒතකොට දාන්නේ tan නේ. මම ලියලත් පෙන්නන්නම් ඉක්මන. tan 65 සමානයි සම්මුඛ පාදය 40යි, බද්ධ පාදය AD නේ. AD මෙතන ගිහිලා මේක මෙතෙන්ට ආම 40 බෙදීම tan 65 යගේ එන්නේ. එතකොට බෙදීමක් වෙනවා. දශම ගාණක් බෙදන්න වෙනවා. ඒක කරදර නිසා මම පන්තියේදී ඔයගොල්ලන්ට ඉගෙනුවා කොහොමද? 65 කෝණය නැතුව මේක tan වලට විතරයි අදාළ වන්නේ. 65 කෝණය නැතුව අනිත් කෝණය ගන්න. මේ කෝණ ඉතා සරලව ගන්න පුළුවන් නේ. අපි දන්නවා 90යි නේද මේ කෝණ දෙකේම එකතුව. 90න් අපිට 65ක් අඩු කරලා ලියන්න පුළුවන් නේද? 25ක්. 10න් 5ක් 5යි, 8න් 6ක් 2යි. මේ කෝණය 25යිනේ. 25 කෝණයට අදාළ වෙන ත්‍රිකෝණමිතික අනුපාතයක් ලියන්න. කොහොමද ලියන්නේ? දීපු කෝණයට ඉස්සරහ නිසා මේ පාදය සම්මුඛ පාදය. දැන් සොයන්න තියෙන පාදය අපි සම්මුඛ පාදය කරගත්තා. මේ පාදය තමයි දැන් බද්ධ පාදය වන්නේ. දැන් අපි දාන ත්‍රිකෝණමිතික අනුපාතය කාටද? tan 25යි. නම් ලියනවා. tan 25 සමානයි මම මේ පොඩින් ලියන්න ඊට මදි වෙන නිසා tan 25 සමානයි සම්මුඛ පාදය කීයද? 40යි. සමාන සම්මුඛ පාදය දන්නේ නැහැ AD එකයි හොයන්න තියෙන්නේ. බද්ධ පාදේ වටිනාකම 40යි. මිනාතුරු අපිට ඉතා ඉක්මනින් සුළු කරන්න පුළුවන් වගුව පාවිච්චි කරලා tan 25 වටිනාකම අපිට එනවා 0.4යි 6යි 8 සමානයි AD බෙදීම 40 කියලා. මේ 40 මෙහාට ගිහිලා මේ දෙන්න ගුණ වුණාට පස්සේ අපිට අවසාන පිළිතුර එනවා 18.6යි 5යි 18.6යි 5යි 2යි මීටර කියලා. 6යි 5යි 2යි මීටර කියලා අවසාන පිළිතුර එනවා. මේ ආවේ AD වලට අදාළ වෙන දිග. දැන් අපිට පුළුවන් නේද අපෙන් අහන්නේ AB අතර දුරනේ. AB අතර දුර. මුළු දිග 40ක් වෙන විට AD අතර දුර 18.6 5යි 2ක් වෙනකොට මේ දෙක අඩු කරලා අපිට AB වල දිග හොයන්න පුළුවන්. ඒ නිසා AB සමානයි 40 ඍණ 18.6යි 5යි 2 වශයෙන් ලියන්න පුළුවන්. මේ පිළිතුරු දෙක අඩු කරාට පස්සේ එනවා 21.34යි 21.34යි මීටර. මේක තමයි ගානෙන් අහන AB අතර දුර වන්නේ. දැන් එන්න ගණිත ගැටලු වල ස්වරූපය වෙනස් වෙන බව පේනවා. අපි ඔය හැදුවේ පස්වෙනි ගාන. ඊට පස්සේ අපි යනවා 6 වෙනි ගාන කෙරෙහි. ඉක්මනින් සටහන් කරගන්න. දැන් 6 වෙනි ගාන බලන්න 6 වෙනි ගාන දිහා මෙන්න මෙහෙමයි ගාන දීලා තියෙන්නේ. ප්‍රදීපාගාරයක මුදුනේ සිට බලන්නේකට යාත්‍රා දෙකක් පේන අවරෝහණ කෝණය. අපි දාන මුදුනක ඉඳන් පල්ලෙහා බානකොට සෑදෙන අවරෝහණ කෝණය. මම මෙතන නිරූපණය කරොත් මෙන්න ප්‍රදීපාගාරය මෙන්න මුහුද. ප්‍රදීපාගාරය සහ මුහුද අතර කෝණය අංශක 90යි. මුදුනේ ඉන්නව නම් මම පන්තිය පටන් ගන්නකොටම පැහැදිලි කරා පළමුව නිරීක්ෂකයාගේ ඇස් මට්ටම ඇඳලා.
දැන් මෙයා බලන මොකද්ද? යාත්‍රා දෙකක්. අපි හිතමු එක යාත්‍රාවක් මෙතන, අනිත් යාත්‍රාව මෙතන තියෙනවා කියලා. නම් ඒවා දිහා බලන්නේ දෘෂ්ටි රේඛාව තමයි මම යන්නේ. මෙන්න එක දෘෂ්ටි රේඛාවක්. මෙන්න අනිත් දෘෂ්ටි රේඛාව. මට කියන්න අවරෝහණ කෝණ හැදෙන්නේ කොහොමද? තිරස් රේඛාවක් දෘෂ්ටි රේඛාවක් අතර. මෙන්න එක කෝණයක්. මෙන්න අනිත් කෝණය. කලින් කිව්වා වගේ ලොකු කෝණය අංශක 45. එහෙනම් මේ කෝණය අංශක 45 වෙනවා. මේ කොටස අංශක 45. මේක අංශක 30 වෙන්න ඕන. අපෙන් අහනෝ නැව් දෙක අතර දුර. මෙන්න මේ කොටස් දෙක අතර දුර අහන්න. අපිට දීලා තියෙනවා ප්‍රදීපාගාරයේ උස මීටර් 30යි කියලා. නම් මේ ටික තමයි ගහන දීලා තියෙන්නේ. අපි ඉදිරි දත්ත ටික අපේ දැනුම පාවිච්චි කරලා ලකුණු කරමු. අපි ඉස්සෙල්ලා ඒකාන්තර කෝණවල දැනුම සුරින් අපි දන්නවා මේ කෝණය 30 වෙනකොට මේ රේඛා දෙක සමාන්තරයි. ඉංග්‍රීසි Z ආකාරයේ හැඩයටතු කෝණ හැමත් ඒකාන්තර කෝණකින් නිසා මේ දෙක අංශක 30 දානවා. ඔය වගේම මේ කෝණය අංශක 45 නිසා Z ආකාරයේ හැඩයටතු නිසා මේ සමස්ත කෝණයේ වටිනාකම මේ කෝණයට මේ කෝණය ඒකාන්තරයි අංශක 45 බවට පත්. දැන් අපි දන්නවා ඍජු කෝණී ත්‍රිකෝණයන්නේ මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ. මේක 45 වෙනකොට මේ දෙකේ එකතුව අංශක 90යිනේ. 90න් 45ක් අඩු කරාම මේ කෝණයත් අංශක 45 බව. ඊට පස්සේ මොකක්ද දන්නේ? මේ වගේම ගණන් හදුවා. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන ඊට සම්මුඛ පාද සමානයි. ඒ නිසා මේ 45 කෝණයට සම්මුඛ පාදය 30 නම් මේ 45 කෝණයට සම්මුඛ පාදයක් 30 වෙන්න ඕන. එහෙනම් මේක 30. දැන් අපෙන් අහන්නේ නැව් දෙක අතර දුර. මේ නැව් දෙක. අපි හිතමු නැව් දෙක අතර දුර x කියලා. එහෙනම් අපිට පුළුවන් x ලාගේ හොයන්න. දැන් මම මෙන්න මේ ත්‍රිකෝණය විතරක් සලකනවා. A මම ප්‍රධාන ඉලක්කම් විතරක් දානවා. ABC කියන ලොකු ත්‍රිකෝණය සලකනවා. අර මැද්දේ තියෙන රේඛා දැන් මම අඳින්නේ නැහැ. මෙතන A, මෙතන B, මෙතන C. දැන් බලන්න කෝණ. ABC ත්‍රිකෝණී ත්‍රිකෝණී BC පාදයේ වටිනාකම කීයද? 30 ධන x. ඒ නිසා මම මෙතන ලියන 30 ධන x කියලා. දැන් x හොයාගත්තා නම් අපිට වැඩේ හරි. ඒ වගේම මෙතන කෝණය අංශක 30යි, මෙතන කෝණය 30 නම් අපි දාන මෙතන කෝණය 60යි. මේක 30 වෙනකොට මේ දෙක එකතු 90යිනේ, මේක 60. එක්ක 30ට දාලා හදන්නත් පුළුවන්, 60ට දාලා හදන්නත් පුළුවන්. tan එක කොහොම හරි දාන්න වෙන්නේ. ඒ හේතුව මේක මීටර් 30යිනේ. අපිට වඩා හොඳයි 60න් හදන එක. හේතුව තමයි මේක 30යි, මේක 60යි. 60න් හදනකොට හේතුව tan 60 කැලසම 7/3 වශයෙන් ගන්න පුළුවන් පහසුවෙන්. බෙදීමක් නැතුව. ඒ නිසා මේක සම්මුඛ පාදය, මේක බද්ධ පාදය. 30න් හැදුවත් ගැටලුවක් වන්නේ නැහැ. ඒකම උත්තරේ ඉන්නේ. අපි ලියනවා tan අංශක 60 සමානයි සම්මුඛ පාදය වන්නේ 30 ධන x, බද්ධ පාදය වන්නේ 30 කියලා. tan 60 වටිනාකම අපි දන්නවා 1.73යි. එහෙම නැත්නම් මූල 3යි. 30 ධන x බෙදීම 30. ඊට පස්සේ මේ 30 මෙහාට යනවා. මූල 3 කියන්නේ 1.73යි. මේ 30 මෙහාට ගියාම ගුණ කිරීම 30ක් වෙලා 30 ධන x වෙනවා. ඊට පස්සේ අපි 1.73 30න් ගුණ කරනවා. 30න් ගුණ කරාට පස්සේ අපිට එනවා 51.9. 51.9 සමානයි 30 ධන x. එහෙනම් 51.9 ලිය ධන 30 මෙහාට ගියාම ඍණ 30ක් වෙනෝනේ. අපිට පහසුවෙන් මේ දෙකෙන් අඩු කරාට පස්සේ x වලා ගේනවා කීයද? 21.9යි කියලා. ඒ නිසා x යන කුමක්ද? නැව් දෙක අතර දුර 21.9ක් වෙනවා. අපේ හැදුව 6 වෙනි ගාන. 6 වෙනි ගාන කියන්නේ අවරෝහණ කෝණ ආශ්‍රිත ගාන. ඊට පස්සේ අපි යනවා 7 වෙනි ගානට. 7 වෙනි ගාන. මේ ගාන ඉක්මනින් සටහන් කරගන්න. හත්වෙනි ගාන බලන්න. හත්වෙනි ගානෙන් කියන්නේ මෙන්න මේම කතාවක්. දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිට ඊට ඉදිරියෙන් ඇති කුරුණක් දෙස බැලීමේදී කුරුණ මුදුනේ ආරෝහණ කෝණය දීලා තියෙන කුරුණ පාමුල අවරෝහණ කෝණයක් දීලා තියෙනවා. එහෙනම් මට කියන්න දෙමහල් ගොඩනැගිල්ලේ ඉන්න එක්කෙනාට අනිත් ගොඩනැගිල්ල පේන්න ඕනේ කොහොමද? අනිවාර්යයෙන් මීට වඩා උසින් වෙන්නම ඕන. නැත්තම් බැහැනේ ආරෝහණ අවරෝහණ කෝණ දෙකක්. තමයි මේ වගේ අත්දැකීමක් ඇති. ඉස්කෝලේ එක ගොඩනැගිල්ලක ඉඳගෙන අනිත් ගොඩනැගිල්ල දිහා බලන්න පුළුවන්. ඒක මෙන්න මේ වගේ එකක් විය යුතුයි. අපි තමයි මෙතන ඉන්නේ. නිරීක්ෂකයෙ ඉන්නේ මෙතන. මේ මොකක්ද අඳින රතු පාටින් නිරීක්ෂකයාගේ ඇස් මට්ටම. දැන් මේ ළමයා කොහෙද බලන්නේ? ඊට ඉදිරියෙන් තියෙන කුරුණක් දිහා බලන. මෙන්න මේක තමයි කුරුණ. ගොඩනැගිල්ලක් නේ මං කිය ගොඩනැගිල්ලක් කියලා කුරුණක් නේ. මේ කුරුණ දිහා බලන එක ආරෝහණ කෝණයක් මේක. එහෙනම් මේක තමයි ආරෝහණ කෝණය.
කීයද වටිනාකම? අංශක 38යි කලා 12යි. මේ කුරුණ මුදුනේ ආරෝහණ කෝණය මේකේ වටිනාකම කීයද? අංශක 38යි කලා 12යි. ඒ වගේම කියනවා කුරුණ පාමුල අවරෝහණ කෝණය. පාමුල බලන්නේ කොහොමද? S මට්ටමේ ඉඳන් අදාළ වස්තුව කිරීමෙන් අවරෝහණ කෝණය වෙනකොට අපි ගන්නෙ මොකද්ද? S මට්ටම දක්වන රේඛාවත් දෘෂ්ටි රේඛාවත් අතර. එහි වටිනාකම දීලා තියෙන අංශක 24යි කලා 18ක්. මෙහි වටිනාකම කීයද? අංශක 24යි කලා 18යි. ඒ වගේම ගාණෙන් කියලා තියෙන කුරුණට නිවසේ සිට නිවසේ කියන්නේ මේ ගෝණැගිල්ලට තියෙන දුර මීටර 15. එහෙනම් මේ ස්ථාන දෙක අතර දුර මීටර 15යි. මෙතන කෝණයේ අංශක 90. අහන මොකද්ද? නිරීක්ෂකයා සිටින ස්ථානයේ පොළොව මට්ටමේ සිට ඇති උස. නිරීක්ෂකයා කියන්නේ මෙයානේ. පොළොව මට්ටමේ ඇති උස කියන්නේ මේ ගෝණැගිලි උසනේ. අපි ඒක x වශයෙන් දාගමු. දැන් මම මෙතන තියෙන ත්‍රිකෝණය වෙනම ඇන්දෝ. නැත්නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. මේ උස h වෙනකොට මේ උසත් h. එහෙම නැත්නම් ඉතින් ඒකාන්තර කෝණ ධර්මයෙන් හිතා සරලව හිතන්නකෝ. මේකට මේ කෝණය ඒකාන්තරයි. එහෙනම් මේ කෝණයක් තියෙට අංශක 24යි කලා 18යි. අංශක 24යි කලා 18. ඒ නිසා අපිට මේ පහළ ත්‍රිකෝණීය ත්‍රිකෝණය සලකලා ඉතා පහසුවෙන් හොයන්න පුළුවන් එක්තර උස. මෙන්න ත්‍රිකෝණය මා වෙනම ඇන්දොත් මේ ආකාරයෙන් නේද? මේක h, මේ කෝණය අංශක 24යි කලා 18යි, මේ පාදය මීටර් 15යි. දැන් අපිට පුළුවන් නේද මේකට ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න. දීපු කෝණයට ඉස්සරහා නිසා මේක සම්මුඛ පාදය, දීපු කෝණයට යාබද නිසා මේක බද්ධ පාදය. දාන අනුපාතය මොකද්ද? tan. අපි ලියනවා tan 24යි කලා 18. මම මේක මෙතනින් ලියන්නම්. tan 24යි කලා 18 සමාන වෙනවා සම්මුඛ පාදය h බෙදීම බද්ධ පාදයේ වටිනාකම කීයද? 15. ත්‍රිකෝණමිතික වගුවෙන් tan 24යි කලා 18 බලන්න 0.45යි 1.5ක් වෙනවා. මේ 15 මෙහාට ගිහිල්ලා ගුණ කිරීම 15ක් වුණාට පස්සේ අපිට අවසාන පිළිතුර එනවා මෙතන 6.772.5 මීටර කියලා. මේ හෙව්වේ ගානේ පළවෙනි කොටසෙන් අහන පොළවේ ඉඳන් නිරීක්ෂකයාට උස. ඒක තමයි මේ පළවෙනි කොටස මේ පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අහනවා කුළුණේ උස සොයන්න. නිරීක්ෂකයාගේ උස සලකන්න. කුළුණේ උස හොයනකොට අපි දන්නවා දැනට මේ ටික හොයාගෙන අවසానයි. මේ උස හොයාගත්තනේ. එහෙනම් කුළුණේ උස වෙන්නේ මේ කොටසත් හොයාගෙන එම කොටස් දෙක එකිනෙකට එකතු කරන්න ඕනේ. මම ඒ නිසා මෙන්න මෙතන තියෙන ඍජුකෝණී ත්‍රිකෝණය වෙනම අඳිනවා. එම ඍජුකෝණී ත්‍රිකෝණය. මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තට පස්සේ තිබෙන විශේෂ දේවල් මොනවද? මේ කෝණය දීලා තියෙන අංශක 38යි කලා 12ක්. ඒ වගේම මේ දිග අපි දන්නවා 15යිනේ. එහෙනම් මේ දිග 15යි. අපිට අවශ්‍ය වන්නේ මේ කොටස. අපි ඒක x කියලා ගමුකෝ. මේකනේ h උනේ. අපිට පුළුවන් නේද x දිග හොයන්න ත්‍රිකෝණමිතික අනුපාතයක් දාලා. මොකක්ද දාන අනුපාතය? දීපු කෝණයට ඉස්සරහ නිසා මේක සම්මුඛ පාදය. දීපු කෝණයට යාබද නිසා මේක බද්ධ පාදය. අනුපාතය සබ කියලා කියන්නේ tan. මම ලියනවා tan 38යි කලා 12 සමානයි සම්මුඛ පාදය x බද්ධ පාදය 15යි. කලින් වගේම 38යි කලා 12 අපි ඉස්සෙල්ලා හොයමු. එහි වටිනාකම එනෝ අංශක 38යි කලා 12 වටිනාකම එනෝ 0.78යි බිඳුවක් වශයෙන්. මේ 15 මෙහාට ගියාම ගුණ කිරීම 15ක් කියලා අපිට x වල වටිනාකම එනෝ කීයක්ද? 11.8.5 මීටර කියලා. දැන් එනම් ගාණෙන් අහන්නේ කුළුණේ උස. කුළුණේ උස කොහොමද අපි හොයන්නේ? අපිට ලියන්න පුළුවන් කුළුණේ උස. කුළුණේ උස. කුළුණේ උස අපිට ගන්න පුළුවන් කලින් ආපු x සහ දැන් ආපු x කියලා පද එකතු කරන්න. මේක කීයද? 6.772.5. මේක කීයද? 11.8.5. මේ දෙක එකතු කරලා අපිට ලියන්න පුළුවන් කෝණයේ උස 18.775 මීටර කිය. මේ තමයි කෝණයේ උස වශයෙන් අපිට ගන්න පුළුවන් උත්තරේ. අපිට පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියලා නැති නිසා අවසාන වශයෙන් අපිට මෙහෙම පිළිතුරු ලියන්න පුළුවන්. මේ හැදුවේ අපි 7 වෙනි ගාන. ඊට පස්සේ අපිට උගන්වන්න තියෙන්නේ 8 වෙනි ගාන. ඒක ටිකක් සංකීර්ණ ගාන. 8 වෙනි ගාන. අපි බලමු 8 වෙනි ගාන හදන හැටි. 8 වෙනි ගාන අපි බලන්න හදන්නේ.
හොඳයි. බලන්න 8 වෙනි ගාන. මේ ගාන ටිකක් සංකීර්ණ මට්ටමේ ගාන. ඒ නිසා බොහොම කල්පනාවෙන් හොඳට සමන් දෙන්න. ගංගට ගොඩින් ඇති ගසක උස මැනීම සඳහා මිනිසෙකු ගම් යූරේ සිට බැලීමේදී. එහෙනම් අර වගේම තමයි මුල් ටික න රූප සටහන අර වගේම. මෙන්න ගසක් තියෙනවා. අපි හිතුව මෙන්න ගංග. ගඟේ එහා පැත්ත. මෙන්න ගම් යූර. අපි ඒව තිරස් විදිහට සලකන්නේ. මේ කෝණේ අංශක 90යි. දැන් මේ මාංශය මොකද්ද කරන්නේ? ගම් යූරේ ඉඳන් බානු ගසේ මුදුන දිහා ආරෝහණ කෝණයේ අංශක 60යි. අපි හිතමු පළමුව බලන්නේ මෙතන ඉඳන් කියලා. මෙතන ඉඳන් බලනකොට ආරෝහණ කෝණය අංශක 60යි. මේ ආරෝහණ කෝණය අංශක 60යි. හරි නේද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? මීටර 20ක් පසුපසට ගොස්. එහෙනම් මෙතන ඉඳන් මීටර 20ක් පිටිපස්සට යනවා. අපි හිතුවා මෙන්න පිටිපස්සට ගියාට පස්සේ මෙතන ඉඳනවා කියලා. මේ දුර එහෙනම් මීටර 20යි. මීටර 20ක් මොකක් වෙනවද? පිටිපස්සට ගිහිල්ලා නැවතත් මොකද කරන්නේ? අර කියන ගස මුදුන දිහා නැවතත් දානවා. එතකොට ආරෝහණ කෝණය මේකනේ. ඒ මේක ස්මර්තම දක්වන තිරස් රේඛාව, මේක දෘෂ්ටි රේඛාව. මේ වටිනාකම අංශක 45ක් වෙනවා. අපෙන් අහනවා මිනිසාගේ උස මීටර 1.5ක් නම් මොකද ගසේ උස සොයන්නේ. නම් මිනිසාගේ උසක් දීලා තියෙනවා. එහෙනම් අපිට මේ ගාන පොඩි වෙනසකට ලක් කරන්න වෙනවා. මිනිසාගේ උසක් 1.5ක් ඇඳලා. ඒ නිසා පොඩි නවීකරණයක් සහිතව මේ ගාන අපි නැවත මේ ආකාරයෙන් හදමු. උස දීලා තියෙන නිසා එහෙනම් අපි පළමුව මොකද්ද කරන්න ඕනේ? මේ ආකාරයෙන් කලින් වගේම ගස ඇඳ, ගම් යූර ඇඳ, මිනිස ඉන්න තැන් දෙක ඇඳ. මේ තැන් දෙකේ මිනිස ඉන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන් මිනිසගේ උස සැලකුවොත් මම මොකක්ද අඳින්න කියලා තියෙන්නේ? මිනිසාගේ S මට්ටම දක්වන තිරස් රේඛාව. මෙන්න මේ තිරස් රේඛාව. මිනිසගේ උස දැන් කීයද? ගාන කියලා තියෙන මීටර් 1.5යි. මේ මීටර් 1.5 තමයි මෙතන. දැන් එයා බලන ආරෝහණ කෝණ කොහමද? එක ස්ථානයක් මෙතන, අනිත් ස්ථානෙ මෙතන. මෙතන ඉඳන් කසුම් දිහා බාන අංශක 60ක ආරෝහණ කෝණයකින් බලමු. ඊට පස්සේ මීටර් 20ක් පිටිපස්සට යනවා කියවනේ. මීටර් 20ක් පිටිපස්සට ගිහිල්ලා නැවත ගහ දිහා බාන ගහේ මුදුන බානෝ. දැන් ආරෝහණ කෝණය දීලා තියෙනවා අංශක 45යි කියලා. මෙතන ගස මුදුනේ ආරම්භක නෙවෙයි ආරෝහණ කෝණය වෙන්න ඕන. මේ වගේම ආරෝහණ කෝණය වෙන්න ඕන. දැන් අපෙන් අහනවා ගසේ උස සොයන්න. දැන් මේක 1.5ක් වෙනකොට මේ පැත්තත් 1.5යි. මිනිසාගේ උසට අනුරූපාගේ. අපි මේක x කියලා ගත්තොත් ගසේ උස ලැබෙන්නේ කොහොමද? x ලාගේ හොයාගෙන මේ පිළිතුරට 1.5ක් එකතු කරා නම් හරි. දැන් මම මේ ගාන හැදීම සඳහා තවත් විශේෂ රාශීන් කිහිපයක් දානවා. මෙතන x දාලා මම මෙන්න මේ කොටස නැත්නම් මෙන්න මේ දිග දෙලිවත් එකයි මේ දිග මම සලකනවා y වශයෙන්. රූප සටහන කවුරු හරි ඇඳලා නැත්නම් රූප සටහන ඇඳ ගන්න ඕනේ. මම ඊට පස්සේ ත්‍රිකෝණමිතික බෝඩ් එකේ ඉඳ මත නිසා මේ කොටසෙන් පස්සේ නැවත මම මේක මකලා දානවා. ඒ නිසා මම ඉස්සෙල්ලම මේක ත්‍රිකෝණමිතික අනුපාත දෙකක් දානවා. මම ඉස්සෙල්ලා අංශක 60 කෝණය ගැන හිතලා tan 60 සඳහා අගයක් දානවා. මෙන්න මේ ත්‍රිකෝණී ත්‍රිකෝණ. මට කියන tan 60 සඳහා අගය මොකද්ද? tan කියන්නේ සාබර්නේ. මේක සම්මුඛ පාදය වෙනකොට මේක බද්ධ පාදය. සම්මුඛ පාදය x වෙනෝ, බද්ධ පාදයේ වටිනාකම මොකද්ද? y වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් නේද tan 60 අගය ලියන්න. අපි දන්නවා මතකයෙන් tan 60 කියන්නේ මූල 3යි. මූල 3 සමාන වෙනෝ කාටද? x බෙදීම 6ට. ඊට පස්සේ මම මෙතන y උක්ත කිරීමක් කරනවා. මේ තියෙන බෙදීම y මේ පැත්තට ගියාම ಗುಣ කිරීම y වෙනෝ. ඒ වගේ මෙතන තියෙන මූල 3 මේ පැත්තට ආවට පස්සේ බෙදීම මූල 3 වෙනවා. මම ඒක ලියන පළවෙනි සමීකරණය වශයෙන්. මම මේ සමීකරණය මේතා සටහන් කරගන්න ඉදිරියේදී වැදගත් නිසා බෝඩේ තව ටිකකින් මතරොනේ. y සමානයි x බෙදීම මූල 3 මේක පළවෙනි සමීකරණය වශයෙන් මම සටහන් කරගන්න. ඔය ආකාරයෙන්ම අපිට පුළුවන් නේද tan 45ට අගයක් දාන්න. tan 45ට අපි ඊට පස්සේ අගයක් ලියමු. මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය සලකලා. අපි ලියනවා tan 45 සමානයි. මට කියන්න සම්මුඛ පාදය මොකද්ද? 45 කෝණයට ඉස්සරහා තියෙන සමස්ත පාදය x. බෙදීම බද්ධ පාදය කියලා කියන්නේ මෙන්න මේ පාදය නේද? එහි වටිනාකම මොකද්ද? y ධන 20. y ධන 20. අපි දන්නවා tan 45 වටිනාකම 1ට සමාන වෙන නිසා අපිට ලියන්න පුළුවන් 1 සමානයි x බෙදීම y ධන 20 කියලා. දැන් අපිට පුළුවන් මෙතනත් කලින් වගේම y උක්ත කරන්න. මේ y ධන 20 පදේ මේ පැත්තට එනවා. එතකොට y ධන 20 ගුණ කිරීමක් වෙලා x ඉතිරි වෙනවා. y සමානයි x ලියලා මේ ධන 20 මෙහාට ආම
ඍණ 20ක් එනවා. මේක දෙවන සමීකරණය. tan 45 දාන්න නැතුව අර කලින් හදපු විදියට මේක 45 නම් මේකත් 45 කියලා මේ පාදෙට මේ පාදෙ සමානයි කියලා එක සැරේට x සමානයි y දාන 20 කියලා ලියන්නත් අපිට ඕනනම් හැකියාව තිබුණා. දැන් මම මේකත් මෙතන සටහන් කරනවා y සමානයි මොකද්ද? x ඍණ 20. මේක දෙවන සමීකරණය. හරි නේද? දැන් අපෙන් කොහොම හරි අහන්නේ අවසාන වශයෙන් මොකද්ද? මේ ගසේ උස x වලගේ හොයන්න. උගලට පන්තිය මම මෙහෙම උගන්වලා තියෙනවා. නොදන්නා පද දෙකක් තියෙනකොට අවශ්‍ය පදේ විතරක් හොයන්න නම් අපි මොකද්ද කරන්නේ? නොදන්නා පද දෙකෙන් හොයන්න ඕනේ නැති පදේ තියෙනනේ. මොකද මෙතනින් හොයන්න ඕනේ නැති පදේ y වලගේ හොයන්න ඕනේ නැහැ. ඒ නිසා y කියන ආගේ අපිට අයින් කරන්න පුළුවන් කොහොමද? මම මේ සමීකරණ දෙකේ කළා වගේ සෙවීමට අවශ්‍ය නැති පදය සමීකරණ දෙකේ මම මොකද්ද කරන්නේ? උක්ත කරනවා. උක්ත කරාට පස්සේ අපිට මම ඊළඟට හදන ගාන ආකාරයෙන් ඉවත් කරගන්න පුළුවන්. කොහොමද අපි ඉවත් කරන්නේ? අපි දන්නවා පළවෙනි සමීකරණේ වම් පැත්තට දෙවෙනි සමීකරණේ වම් පැත්ත සමානයි. මේකේ වම් පැත්ත y මේ පැත්තත් y. ඒ නිසා අපි දන්නවා සමීකරණ දෙක වම් පැය දෙකක් සමාන නම් එහි දකුණු පැය දෙකක් සමාන වෙන්න ඕන බව. එහෙනම් මොකද්ද මේකේ දකුණු පැය දෙක? අපි දිනනවා මෙන්න. පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි සමීකරණය. මෙහි වම් පැත්ත දකුණු පැත්ත මොකද්ද? x බෙදීම මූල 3. මේ දකුණු පැත්ත මොකද්ද? x ඍණ 20. දැන් හරි නේද? x බෙදීම මූල 20 x ඍණ 20ට සමාන. දැන් බලන්න මේ සමීකරණයේ නොදන්නා පද තියෙන්නේ එකයි. x විතරයි. x කියලා කියන්නේ කලින් කිව්ව විදිහට මොකද්ද? අර මිනිසගේ උස නැතුව ගසේ ඉතිරි කොටස නේද උස. එහෙනම් අපිට මේකෙන් x හොයන්න පුළුවන්. කොහොමද මේක x හොයන්නේ? සමීකරණේ හැම පදයක් මම චුට්ටක් මේක ඈඩ් කරලා ලියන්න. x ඍණ 20. අපිට පුළුවන් නේද? සමීකරණේ හැම පදයක්ම මූල 3ෙන් ගුණ කරගෙන යන්න. මේකත් මූල 3ෙන් මේකත් මූල 3ෙන් මේකත් මූල 3ෙන් ගුණ කරන්න. එවිට මේ මූල 3ට මේ මූල 3 කැපිලා x සමානයි. මූල 3 x වලින් ගුණ කරාම මූල 3යි x ඍණ 20යි මූල 3 වශයෙන් ලැබුණා. අපිට පුළුවන් x පදයක පැත්තකට ගන්න. මූල 3යි x මේ පැත්තේ තියෙද්දි ධන x මෙහාට ආම ඍණ x වෙනවා. ඍණ 20යි මූල 3 මේ පැත්තට ගියාම ධන 20යි මූල 3 බවට පත් වෙනවා. 20යි මූල 3 ලියලා මම ඉස්සෙල්ලා මේක MCQ පේපර් එකකට හදන හැටි කියන්නම්. ඉස්සෙල්ලා මේකේ පොදු සාධක ඉවත් කරන්න. ඍණ ලකුණෙන් වෙන් වෙන මේ පාදකයේ පොදු සාධකයේ දෙකේම x තියෙනවා. x ඉවතට අරගෙන වරහණක් දාන්න. x ඉවතට ගත්තට පස්සේ මෙතන මූල 3 ඉතිරි වෙනවා. මෙතන මේකෙන් බෙදුලා පස්සේ එකක් වෙනවා. එහෙනම් x වලාගේ කීයක් වෙනවද? 20යි මූල 3 ලියලා අපි දාන මේ දෙන්න අතර ගණිත කර්මයේ ගුණ කිරීම මේ පදේ මෙහාට එනකොට බෙදීමක් නිසා බෙදීම මූල 3 ඍණ 1 බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ගාණක් MCQ පේපර් එකට ආවොත් අවසාන පියවර වශයෙන් මෙන්න මෙවැනි පියවරක් තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපිට මෙතනින් එහාට ගිහිලා අවසාන උත්තරයක් ගන්න ඕන නම් කරන්න තියෙන්නේ මූල 3 වටිනාකම 1.73 නිසා 1.73 ලියනවා. මෙතනත් මූල 3 1.73 නිසා 1.73 ලියනවා. ගොඩක් අමාරු සුළු කිරීමක් නෙවෙයි අපිට එන්නේ. අපි 21.73න් ගුණ කරාම එනවා 34.6. මේ දෙක ගුණ කරාම එනවා 34.6. 1.73 එකක් අඩු කරාම සරලයි 0.73 නේ. x වලගේ මේ දෙක ඉතා සරලව සුළු කරන්න පුළුවන්. එතකොට එනවා මෙතන 47.397ක්. 47.397ක්. අපි සාමාන්‍ය දශම ස්ථාන දෙකකට වටේලානේ තියෙන්නේ. මේ සංඛ්‍යාව පහට වඩා වැඩි නිසා මෙතෙන් එකතු වුණාම 47.4යි බිඳුවයි මීටර වශයෙන් x වල දිග හොයන්න පුළුවන්. නමුත් දැන් අපිට අවශ්‍ය x නෙවෙයිනේ ගසේ උස. අර ඇඳපු රූප සටහන කල්පනා කරන්න. ගසේ උස ලැබෙන්නේ මෙන්න මේ ආපු පිළිතුර. ඒ කියන්නේ 47.4යි බිඳුවට එකතු කරන්න ඕන නේද? මිනිසාගේ උස. මිනිසාගේ උසත් එක්කනේ ගසේ උස එන්නේ. ඒ නිසා එතකොට දිනනවා අපිට උත්තරය 48.9යි මීටර කියලා. මේ අපි හැදුවේ 8 වෙනි ගාන. ඉක්මනින් සටහන් කරගන්න. ඊට පස්සේ මම යනවා 9 වෙනි ගාන විසඳීම සඳහා. 9 වෙනි ගාන. මට මතකයි පන්තියේදී මෙන්න මේ දැන් හදපු ගාන 8 වෙනි ගාන ගොඩක් ළමයි හදන්න අපහසු බව කියලා තිබ්බා. දැන් මම හිතුවා පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් එන ගණන් ටික සංකීර්ණ ගණන් තියෙන බව පැහැදිලි. බලන්න 9 වෙනි ගාන. 9 වෙනි ගාන මෙන්න මේ ආකාරයෙන් කියන්නේ ගොඩනැගිල්ලක් දෙස A නම් ස්ථානයේ නිරීක්ෂණය කිරීමේදී එහි මුදුනේ ආරෝහණ කෝණය 30යි. මීටර 50ක් ඉස්සරහට ගිහිල්ලා B කියන ස්ථානයේදී බලනකොට ආරෝහණ කෝණය අංශක 45යි. ගොඩනැගිල්ල සොයන්න. මේ වගේ ඒවා පසුගිය පාස් පේපර් වලත් MCQ ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා.
කොහොමද අඳින්නේ? ගොඩනැගිල්ල කියපු ගමන් දෙකක් අඳිනවා. ගොඩනැගිල්ල අඳිනවා, පොළව අඳිනවා. ගොඩනැගිල්ල හා පොළව අතර කෝණයේ අංශක 90ක් වශයෙන් සැලකනවා. ඊට පස්සේ තැන් දෙකකින් ඉඳන් බලපු කතාවක් නේ කියන්නේ. අපි නම් මේ ස්ථාන දෙක සහ ඒවට අදාළ වෙන ආරෝ මේ දෘෂ්ටි රේඛා අඳිනවා. මෙන්න එක ස්ථානය. දැන් මේ නිරීක්ෂකයෙක්ගේ උස සලකන්නේ නැහැ නේ. එහෙනම් මෙතන ඉඳලා එක තැනක් උඩහා බාන, මෙතන ඉඳන් ආයසරයක් උඩහා බාන. දැන් මට කියන්න ආරෝහණ කෝණ කීයද? මම කලින් පැහැදිලි කරා එකක් 30යි අනිත් එක 45යි. එහෙනම් අපි දාන කිට්ටු වෙනකොට අංශක 45යි ඈතදී අංශක 30යි. හරි නේද? අනිත් එක කියලා තියෙනවා මීටර් 50 ඉස්සරහට ගිහලා කලින් 30යි මීටර් 50ක ඉස්සරහට ගියාම කොහොමද ඉදිරියේදී බව ගානෙනොත් පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපෙන් අහනවා ගොඩනැගිල්ල මුදුනේ ආරෝහණ කෝණයේ අංශක 45ක් විය ගොඩනැගිල්ලේ උස හොයන්න. දැන් කලින් විදියටම අපිට මේ ගාන හදන්න පුළුවන්. මට ඉස්සෙල්ලම කියන්න අපි අලුතෙන් දත්ත ලකුණු කරමු. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් නිසා මේ කෝණය 45 වෙනකොට අපි දාන මේ දෙක එකතු 90යිනේ. ඒ නිසා 90න් 45ක් අඩු කරා මේ කෝණය අංශක 45 බව අපිට පහසුවෙන් ලියන්න පුළුවන්. අපෙන් අහන්නේ ගොඩනැගිල්ලේ උස. අපි ගොඩනැගිල්ලේ උස x කියලා ගත්තොත් මේ උස x කියලා ගත්තොත් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ අංශක මේ කෝණ දෙක සමානයිනේ. අපි දාන්න සමාන කෝණ වලට සම්මුඛ පාද සමානයි. ඒ නිසා මේ කෝණයේ සම්මුඛ පාදයේ x වෙනකොට මේ කෝණයේ සම්මුඛ පාදයක් નિરાයාසයෙන් x බවට පත් වෙනවා. එහෙනම් මේක x බවට පත් වෙලා ඉවරයි. දැන් ඉතින් ඊටමත් සරලයි. අපි ගමු මෙන්න මේ ත්‍රිකෝණය. අපි මේකට නමක් දෙමුකෝ. මේක P මේක P මේක Q මේක R කියලා. P Q R කියලා ත්‍රිකෝණයක් අපි හිතුවොත් මෙන්න P මෙන්න Q මෙන්න R මේ කෝණයේ අංශක 90යි මේ පාදය x මේ මුළු පාදය කීයද QR පාදයේ x ධන 50. මේ පාදය වන්නේ x ධන 50. මෙතන කෝණය කීයද අංශක 30යි. අපිට පුළුවන් නේද මෙතන ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න. කලින් මතක ඇති මේ වගේ 30 ආපු වෙලාවක මම මෙතන 60 අරගෙන හැදුවා. ඒ නිසා මම මේකේ වෙනස් අත්දැකීමක් දෙන්න ඕන නිසා අංශක 30 නොත් අදලා පෙන්නන්න. එනවා දැන් අපි මෙහි පාද නම් කිරීම කරමු. අපි දන්නවා 30 කෝණයට ඉස්සරහා පාදය සම්මුඛ පාදය 30 කෝණයට යාබද පාදය බද්ධ පාදය අනුපාතයේ සම්මුඛ පාදය බද්ධ පාදයයි tan. අපි ලියනවා tan 30 සමානයි. අපි ලියනවා tan 30 සමානයි සම්මුඛ පාදය කීයද x බද්ධ පාදය මොකද්ද x ධන 50. tan 30 වටිනාකම කටපාඩමින් දන්නෝ මතක ඇති ත්‍රිකෝණමිතික වගුවක් ඉගෙනුවා මූලික කෝණ වලට tan 30 කියන්නේ එකයට මූල 3යි. එකයට මූල 3 සමාන වෙනවා x ධන 50ට. ඊට පස්සේ අපිට පුළුවන් නේද මේකේ හරස් ගුණිතය ගන්න. හරහට පද ගුණ කරන්නකෝ. මේ දෙන්න පළමුව ගුණ කරන්න. ඊට පස්සේ මේ දෙන්න ගුණ කරන්න. මූල 3 x වලින් ගුණ කරාම කීයද? මූල 3යි x. මූල 3 x වලින් මූල 3යි x. එක x ධන 50න් ගුණ කරයි කියලා වෙනසක් නැහැ. x ධන 50. එකම જાතිය කරන් මේ යන්නේ. මූල 3යි x මෙහෙම තියෙද්දී ධන x මේ පැත්තට ගියාම ඍණ x බවට පත් වෙලා මෙතන 50 වෙනවා. අපිට පුළුවන් නේද කලින් වගේ මෙතන පොදු සාධක අයින් කරන්න. දෙකේ පොදු සාධකයේ x අපි මෙතන ලියන මූල 3 x x වලින් බෙදුවම ඒක සමානයි 50. x සමාන වෙනෝ 50 ලියලා මේ පදයේ ගුණ කිරීමක් වශයෙන් තියෙන්නේ x සමග ඒක මේ පැත්තට එනකොට බෙදීමක් බවට පත් වෙලා මෙන්න මේ ආකාර පිළිතුරක් එනවා. මේක තමයි MCQ එකකට බලාපොරොත්තු වන අවසාන පිළිතුර වන්නේ. මෙතනින් එහාට රචනා පේපර් එකේ අවසාන උත්තරය ගන්න ඕන නම් x සමානයි 50 ලියලා මූල 3 කියන්නේ 1.73 ඍණ 1 ලියන්න පුළුවන්. 50 ලිව්වා අඩු කරාම මේ දෙක 0.73ක් නේ. 50.73න් බෙදුවම එනවා 68.49. ඒ නිසා අවසාන පිළිතුර අපිට ලියන්න පුළුවන් 68.49 කියලා. මේ අපි සාකච්ඡා කරේ 9 වෙනි ගාන. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ 10 වෙනි ගාන සාකච්ඡා කිරීම සඳහා. බලමු 10 වෙනි ගාන. දහවෙනි ගාන බලන්න මීටර 20ක මීටර 20ක් ගසක් දෙස මීටර 20ක ගසක් දෙස P නම් ස්ථානයේ නිරීක්ෂණය කිරීමේදී ගස මුදුනේ ආරෝහණ කෝණය 30යි. එතෙන් සිට කිසියම් දුරක් ඉදිරියට ගොස් Q නම් ස්ථානයේ සිට නිරීක්ෂණය කිරීමේදී ගස මුදුනේ ආරෝහණ කෝණය 60යි. PQ අතර දුරසයන්. මේක තනි සමීකරණයෙන් බොහෝ
අය ගන්නන්නේ මේක සමීකරණ දෙකකට. නමුත් මේක තනි සමීකරණයෙන් හදන්න පුළුවන් ගාන. මේ බලන්න. අපි මුලින් ඉඳන්ම මේ සිද්ධිය නිරූපණය කරොත් මෙන්න මීටර් 20ක් උස දස. දස අඳිනවත් එක්කම ඔයගොල්ලන්ට ගන්නලා තියෙනවා පොළව අඳින්න. මෙන්න පොළව. P ස්ථානයක් සහ ඊට පස්සේ Q ස්ථානයක් ගැන කියලා තියෙනවා. ගාන කියලා තියෙනවා P වල ඉඳන් ඉස්සරහට ගියයි කියලා. එහෙනම් අපි මේ හරිය ඈතින් P අඳින්නකෝ. අපි දන්නවා නිරීක්ෂකයේ උස සලකන්නේ නැති මොහොතක P නැමැති ස්ථානයෙන් මුදුන දිහා බලනකොට S මට්ටම තියෙන පොළොව මට්ටමේ මෙන්න මේ කෝණය තමයි පළවෙනි ආරෝහණ කෝණය අංශක තියෙන්නේ. ඊට පස්සේ එතෙන් සිට කිසියම් දුරක් ඉදිරියට ගිහිලා Q ස්ථානයට ඇවිල්ලා තියෙනවා. එහෙනම් Q ස්ථානය කියන්නේ මෙතනනේ. මෙතෙන්ට ඇවිල්ලා නිරීක්ෂණය කරනකොට ගස මුදුනේ ආරෝහණ කෝණය දීලා තියෙන අංශක 60යි කියලා. ඒ නිසා මේ අවස්ථාවේ දෘෂ්ටි රේඛාව මේකනම් මේකයි ආරෝහණ කෝණය අංශක 60 වෙන්නේ. අපෙන් අහනවා මෙන්න මේ දෙක අතර දුර සොයන්න කියලා. මේ ගාන අවශ්‍ය නම් අර කලින් හරුගේ සමීකරණ දෙකකට හදාන්න පුළුවන්. නමුත් මෙන්න බලන්න. ඉතා සරලව පහසු වෙනකොට හඳුනන්න පුළුවන් කෙටි ක්‍රමයක් කියලා දෙන්න හදාන්න. මේ බලන්න. ඉතින් අහන්නේ. මේ කෝණය 60 වෙනකොට මම කළු පාට පෑනෙන් අලුතෙන් හොයාගෙන දත්ත ලකුණු කරන්න. මේ කෝණය 60 වෙනකොට අපි දන්නවා මේ කෝණ දෙක එකතුව අංශක 180යි. හේතුව සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ. ඒ නිසා 180න් 60ක් අඩු කරාට පස්සේ 120ක් වෙනවා මේ කෝණය. මේ දෙක එකතු 180යි. ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණය සලකන්න මම මේක ලංක ටිකක් ගාලා දෙන්නම්. AB මෙතන PQ නම් අපි දාමු මෙතන RS කියලා. දැන් මට කියන්න මෙන්න මේ ත්‍රිකෝණය RQP නැත්නම් PQR මෙන්න මේ ත්‍රිකෝණය. PQR ත්‍රිකෝණය ගත්තොත් මේ කෝණ තුනේ එකතු 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එක්ක නිසා. දැනට අපි හොයාගත්තු කෝණ දෙක එකතුව කීයද? 120ට 30ක් එකතු කරාම 150යි. 180ක් වෙන තව කීයක් මදිද? 30ක් මදි. එහෙනම් මේ කෝණය 30යි. හරි නේද? දැන් අපිට පේනෝ අපෙන් අහන්නේ PQ දිග. මම ලේසියට මේක x කියලා ගන්නම්කෝ. PQ දිග x කියලා ගන්නම්කෝ. එහෙනම් අපි දන්නෝ මේ කෝණ දෙක ත්‍රිකෝණේ සමානයිනේ. කලින් කිව් පරිදි කෝණ දෙකක් සමාන වෙනකොට ඊට සම්මුඛ පාද සමාන වෙනවා. ඒ අනුව මේ අංශක 30 කෝණයට ඉස්සරහා තියෙන පාදයේ x කියලා ලියුවනම් මේ අංශක 30 කෝණයට ඉස්සරහා තියෙන පාදය මෙන්න මේ පාදයට අපිට x වශයෙන් ලියන්න පුළුවන්. එසේ හෝ අපි හොයන්න ඕනේ PQ අතර දුර හෙවත් x වල අගය. දැන් අපි හොයාගත්ත මෙහි වටිනාකම x බව. එහෙනම් දැන් අපිට පුළුවන් නේද මෙන්න මේ ත්‍රිකෝණය. ඒ කියන්නේ RSQ කියන ඍජුකෝණී ත්‍රිකෝණය තෝරගෙන RSQ කියන ඍජුකෝණී ත්‍රිකෝණය තෝරගෙන අපි මේකේ දිග x කියලා හොයාගත්තනේ. x නේ හොයන්න තියෙන්නේ. x යනු PQ වල දිගනේ. මේ කෝණයේ අංශක 60නේ. ඒ වගේම මේ පාදයේ මීටර් 20යිනේ. අපිට පුළුවන් නේද මේකට ගැලපෙන ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න. මොකක්ද දාන අනුපාතය? දීප කෝණයට ඉස්සරහා නිසා මේක සම්මුඛ පාදය. ඍජු කෝණයට ඉස්සරහා නිසා මේක කර්ණය. සම්මුඛ පාදයයි කර්ණය අතර සම්බන්ධය අපිට ලියන්න පුළුවන් sin කියලා. ඒ නිසා මෙතන අපි දානවා sin 60 සමානයි සම්මුඛ පාදයේ 20යි කර්ණය වන්නේ කීයද? x. sin 60 වටිනාකම කටපාඩමින් දාන්නු මූල 3 බෙදීම 2යි. එහෙනම් ඒක සමාන වෙනවා 20 බෙදීම x වලට. අපිට පුළුවන් හරස් ගුණිතය ගන්න මේ දෙක 20න් වැඩි කරන දෙවරක් 20 40යි. මේ x මූල 3න් වැඩි කරාම මූල 3යි x. x සමානයි 20 බෙදීම මූල 3 වශයෙන් අපිට පිළිතුර නතර කරන්න පුළුවන්. අවසාන පිළිතුරකට ළඟා වෙන ක්‍රම දෙකක් තියෙනවා. දැන් මෙතන උත්තරේ 20 බෙදීම මූල 3 සටහන් කරගන්න. ඊට පස්සේ මම මෙතනින් එහාට ගාන හදන සරල ක්‍රම දෙකක් කියලා දෙන්නම්. හොඳයි. මෙන්න පළවෙනි ක්‍රම. ගොඩක් ළමයි හදන්නේ මෙහෙම. x සමානයි 20 බෙදීම මූල 3 කියලා ලියලා ඊට පස්සේ මෙහෙම කරනවා. 20 ලියලා මූල 3 වටිනාකම 1.73 ලියලා පැත්තක අමාරුවේ 1.73 බෙදනවා. එහෙම හදලා ළමයින්ට පිළිතුර එනවා 23.12 මීටර. විභාගයට ගියාට පස්සේ ඒක ටිකක් කරදර නිසා අපි ඊට වඩා ලේසි ක්‍රමයක් පන්තියේදී කියලා දීලා තියෙනවා. ඒ තමයි මොකද්ද? හරය අපරිමේය සංඛ්‍යාවක් තියෙන මූල 3 කියලා අපි ඒක පරිමේය කරලා හදන්න පුළුවන්. එයන කොහොමද හදන්නේ? x සමානයි 20 බෙදීම මූල 3 මූල 3 අපරිමේය නිසා අපි පරිමේය කරන්න හරයේ තිබෙන මූල 3න් සමීකරණය හරයත් ලවයත් දෙකම ගුණ කරා. දැන් අපිට තියෙන අපහසු 1.73න් බෙදන එකනේ. ඒ අනුව x සමානයි 20 බෙදීම මූල 3 ලියලා බලන්නකෝ 20 මූල 3ෙන් ගුණ කරාම 20යි මූල 3 වෙනවා. 20 මූල 3 20යි මූල 3.
එක මූල තුනෙන් ගුණ කරාම නිකම් තුනක් බවටපත් වෙනෝනේ. දැන් අපිට සරලව මේක සුළු කරන්න පුළුවන්. 20 ගුණ කිරීම මූල තුන කියන්නේ 1/7 බෙදීම 3. වැඩියෙන් ලේසි 1/7 බෙදන්නද 3ෙන් බෙදන්නද? 3ෙන් බෙදන්නනේ. ඒ නිසා මේ දෙක ගුණ කළ 3ෙන් බෙදුවට පස්සේ අපිට උත්තරයක් එනවා කීයද? ඒක අපි සුළු කරගන්න. එහෙම සුළු කරාට පස්සේ අවසාන උත්තරයක් එනවා. එතකොට 23.07 කියලා. මේක තමයි අවසාන උත්තරය වන්නේ. එතකොට මෙතන පොඩි දශම ස්ථාන ගානක වෙනසක් වෙනවා. ඒකට හේතුව තමයි අපි මූල තුනේ වටිනාකම ගන්න දශම ස්ථාන දෙකකට. 1.7යි 3ට පමණ නිසා. නමුත් මූල තුනේ වටිනාකම තවත් දෙකක් එහාට යන නිසා අවසාන පිළිතුරේ දශම ස්ථාන වෙනස් වෙනවා. නමුත් පසුගිය විභාගවල ක්‍රම දෙකකට හැදුවත් මොන ක්‍රමයකටත් අපිට ලකුණු දීලා තියෙනවා. මේ අපි හැදුවේ 10 වෙනි ගාන. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ 11 වෙනි ගාන කෙරෙහි. 11 වෙනි ගාන හදන්නේ අපි බලමු 11 වෙනි ගාන. හොඳයි 11 වෙනි ගාන. තරම සංකීර්ණ ගානක් අපි ඉක්මනින් හදමු. ඍජු පාරක මීටර් 12ක් ඈත ලක්ෂයක සිටින සොල්දාදුවෙකුට එම පාරේ එක් කෙළවරක සිට පැමිණෙන සතුරු කණ්ඩායමක් පාර සමග අංශක 30යි කලා 20ක කෝණයක්ද පාරේ අනික් කෙළවරින් පැමිණෙන සතුරු කණ්ඩායම අංශක 42යි කලා 12ක කෝණයකින්ද පෙනේ. ඊට පස්සේ ඊළඟ එකේ තමයි අපිට ගාණය අවශ්‍ය වෙන කොටස් ටික දීලා තියෙන්නේ. හොඳයි. අපි ඉස්සෙල්ලා මෙහෙම හිතමුකෝ. ඍජු පාර අපි ඉස්සෙල්ලා හඳුන්වන්නේ ඍජු පාර. මේක තමයි පාර. පාරේ අපි හිතමු මෙතන A ලක්ෂය තියෙනවා මෙතන B ලක්ෂය තියෙනවා. ඊට පස්සේ ඍජු පාරක සිට මීටර් 12ක් ඈතින් පීටර ලක්ෂයක තමයි පුජ්‍යලේ. සොල්දාදු ඉන්නේ අපි හිතමු මෙතන කියලා. මෙන්න සොල්දාදු ඉන්න තැන. එයා මෙතන ඉඳන් බලනෝ පාරේක කෙළවරක් දිහා. පාරේක කෙළවරක් දිහා බාන රේඛාවනේ මේ තියෙන්නේ. ඒතර මොකද වෙලා තියෙන්නේ? එක කෙළවරක් සමග ඒ කෙළවරේ සතුරු කණ්ඩායමක් ඉන්නවනේ. ඒ කියන්නේ ඒ ලක්ෂ සතුරු කණ්ඩායමක් ඉන්නවනේ. ඒ කට්ටිය පාර සමග අංශක 30යි කලා 20ක්. මෙන්න පාර. මේකනේ පාර. පාරත් එක්ක අංශක 30යි කලා 20ක කෝණයක් හදනවලු මෙතන. නම් මේ කෝණය අංශක 30යි කලා 20ක් වෙන්න ඕනේ. ඒ වගේම පාරේ අනෙක් කෙළවරින් පැන සතුරු කණ්ඩායම. දැන් මෙහෙම සතුරු කණ්ඩායම් දෙකක් දෙපැත්තෙන් මෙහෙන් මෙහාට එනවා මෙහෙන් මෙහාට එනවා. මෙතනින් එන සතුරු කණ්ඩායම අංශක ඒත් මොකද්ද? අංශක 42යි කලා 12ක කෝණයකින් පේන්නේ. නැවත අර වගේ මේ සෙබලට මේ අය මෙතනට මෙහෙම පේනවා. පාරත් එක්ක හැදෙන කෝණය දීලා තියෙනවා. අංශක 42යි කලා 12ක් කියලා. අංශක 42යි කලා 12ක් කියලා. දැන් ඔන්න ගානට අවශ්‍ය වෙන දත්ත ටික ලියාගෙන තියෙනවා. දැන් අපි බලමු ගානෙන් අහන්නේ මොනවදයි කියලා. මේ වතරතර රූප සටහනක දක්වා මෙම පළවෙනි කොටස හරි. දෙවෙනි කොටසෙන් අහනෝ මෙම මොහොතේ සතුරු කණ්ඩායම් දෙක අතර දුර. සතුරු කණ්ඩායම් දෙක අතර දුර කියලා කියන්නේ මෙන්න මේ AB දුරනේ. AB දුර. හොඳයි. අපි ඒ සඳහා පොඩි නිර්මාණයක් කරගනිමු. මම සොල්දාදුව සිටින ස්ථානය තියෙනවා. සොල්දාදුව සිටින ස්ථානය ඉඳන් මෙන්න මෙතෙන්ට මේ ආකාරයෙන් ලම්බකයක් අඳිනවා. අංශක 90 කෝණයක් සෑදෙන විදිහට ලම්බකයක් අඳිනවා. ලම්බකයක් ඇඳලා මම මේක නම් කරගන්නවා. මේක C වශයෙන් ඒ වගේම මේක D වශයෙන්. දැන් මට කියන්න ගානෙන් අහන සතුරු කණ්ඩායම් දෙක අතර දුර කියලා කියන්නේ AC වල දිග ඒ වගේම CD වල දිග. AC වල දිග CD වල දිග. එහෙනම් අපිට මේ දිගවල් දෙක සොයාගත්තා නම් අපිට පුළුවන් ඒ දිගවල් දෙක එකතු කරලා අපිට අවසාන උත්තරය වෙන AB වල දිග සොයා ගන්න. ගානේ කලින් තව දත්තයක් දීලා තිබ්බා මම ඒක මෙතන ලකුණු කරලා නැහැ මේ බලන්න. ඍජු පාරක මීටර් 12ක් ඈතින් සිට ලක්ෂයක සිටින සොල්දාදුවෙකුට කියන කතාවක් කියලා තියෙනවා. එතකොට ඒකත් මම මෙතන දැන් ලකුණු කරන්න ඕනේ. මෙන්න ඍජු පාර මෙන්න සොල්දාදුව ඉන්න තැන. කියන්නේ මේක තමයි මීටර් 12 ලක්ෂය. යා පාරත් එක්ක මීටර් 12. සාමාන්‍යයෙන් අපි ආන්ත දිගවල් ගන්නෙ නැහැ. පාරත් එක්ක ලම්බ දිග තමයි මීටර් 12 කියලා ගන්නෙ. දැන් එනවා හරිම සරලයි. මේ පැති ත්‍රිකෝණයක් තියෙනවා. ගැලපෙන ත්‍රිකෝණමිතික අනුපාතයක් දාලා මේ දිග හෙව්වා. මේ පැති ත්‍රිකෝණයක් තියෙනවා. මේ පාදේ සහ මේ කෝණය ඇසුරින් මේ පාදේ හෙව්වා. අවසානයේ මේ පාදික එකතු කිරීම තමයි කරන්න තියෙන්නේ. මම ඉක්මනින් ගාන හදන්න. යනවා මම ඉස්සෙල්ලම මෙන්න මේ ත්‍රිකෝණය සලකනවා. ඒ තමයි
ACD ත්‍රිකෝණය. බෝඩ් එකේ ඉඩමදි නිසා මම කොටසෙන් කොටස ගන්න හදනවා. ඉතින් ACD ත්‍රිකෝණය තෝරගත්තොත් මෙන්න මෙවැනි ආකාරයේ එකක් තමයි ACD ත්‍රිකෝණයේ තියෙන්නේ. මේ කෝණය තමයි අංශක 30යි කලා 20 වෙන්නේ. දැන් අපි මේකේ දින පාද මේක මීටර 12යිනේ. අපිට අවශ්‍ය වන්නේ AC පාදයේ දිග. මේ සඳහා අපි දාන ත්‍රිකෝණමිතික අනුපාතය තමයි මේක සම්මුඛ පාදය වෙනකොට මේක බද්ධ පාදය අනුපාතය tan. අපි ලියනවා tan අංශක 30යි කලා 20 සමානයි සම්මුඛ පාදය 12යි බද්ධ පාදය AC. කලින් වගේම අගයන් හොයමු. tan 30යි කලා 20 වටිනාකම අපිට එනවා මෙතන අර කලින් ගැටලුවම නැවත මතක් වෙනවා. මතක ඇති මම මේක පැහැදිලි කරා. tan 30යි කලා 20 ගේ හොයලා අපි අවසානයේ AC අධි යුක්ත කරාට පස්සේ මතක ඇති බෙදීමක් වශයෙන් එන්නේ. ඒ නිසා මම ඔයගොල්ලොන්ට ගාන හදාන්න ඊට වඩා පහසු ක්‍රමයක් කියලා දුන්න මතක ඇති. 30යි 20යි 30යි අංශක 30යි කලා 20 කෝණය හෙව්වොත් බද්ධ පාදය එන නිසා මම කිව්වා මේ කෝණය මාරු කරන්න කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා කෝණය මාරු කරන්නේ. අපි මෙන්න මේ කෝණයට ලිව්වොත් මේක සම්මුඛ පාදය වෙනවා. බලන්න මේ කෝණයට ඉස්සරහා තියෙන පාදය සම්මුඛ පාදය. මේ කෝණයට යාපද තියෙන පාදය බද්ධ පාදය. අරම හදන්න පුළුවන්. එතකොට ගාන දිග් වෙනවා. නිසා මේ කෝණය අපිට හොයන්න පුළුවන්. මට කියන්න මේ කෝණය හොයන්න මොකද්ද කරන්නේ? කලින් වගේමයි. අපි දන්නවා මේ දෙකේ එකතු අංශක 90යි. එහෙනම් 90න් අංශක 30යි කලා 20 කෝණය අඩු කරාට පස්සේ අපිට එනෝ නේද මේ කෝණය. එහෙනම් මොකද කරන්න ඕනේ? අංශක 90න් මේ බලන්නකො. අංශක 90න් අපි අඩු කරන්න ඕනේ අංශක 30යි කලා 20. ටිකක් සංකීර්ණ අඩු කිරීම. අපිට මෙන්න මෙහෙම අඩු කරන්න පුළුවන්. අංශක 90 අපිට ලියන්න පුළුවන් නේද? අංශක 89යි කලා 60 වශයෙන්. ඒ හේතුව කලා 60ක් එකතු කරාම අංශකයක් නේ හැදෙන්නේ. නම් මෙතන තියෙන්නේ අංශක 90ම තමයි. තව උදාහරණයක් අංශක 50 ලියන්නේ කොහොමද? 49යි 60. අංශක 10 ලියන්නේ කොහොමද? අංශක 9යි කලා 60. ඒ වගේ මෙතන ලියන මොකද්ද? 30යි කලා 20. දැන් අඩු කරන්න. 60න් 20ක් 40යි. මෙතන එනෝ කීයක්ද? අංශක 59යි කලා 40ක්. දැන් එහෙනම් අපි ත්‍රිකෝණමිතික අනුපාතය අර්ථකථනය කරන්නේ අංශක 59යි කලා 40 සඳහා. එහෙනම් දැන් අපි මෙතන අනුපාතය වෙනස් කරලා ලියමු. අපි ලියන මොකද්ද? tan අංශක 59යි කලා 40 සමානයි සම්මුඛ පාදය මොකද්ද? දැන් AC බවට පත් වුණා. අපිට ලේසි බෙදීමක් දැන් එන්නේ නැහැ. AC බවට පත් වුණා. ඒ වගේම කරණය මොකද්ද? සමාවෙන බද්ධ පාදය මොකද්ද? 12. දැන් වගුවෙන් බාලා කියන ලියන්න. අපිට එනවා tan 59 කලා 40 වටිනාකම 1.7යි බිඳුවයි 9යි බිඳුව. මේ 12 මෙහාට ගියාම ගුණ කිරීම 12ක් බවට පත් වෙලා AC වල වටිනාකම එනෝ 20.5යි බිඳුවයි 8ක්. දශම ස්ථාන දෙකකට වැටෙව්වට පස්සේ එනෝ 20.5යි 1යි මීටර. මම ඒක පැත්තකින් සටහන් කරලා තියන්නම්. AC වල වටිනාකම 20.5යි 1යි මීටර. මේ හොයාගත්තේ මෙන්න මේ කොටසේ දිග. දැන් ඔය වගේම අපිට පුළුවන් නේද අනිත් පස්සෙන් තවත් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේව ලියා ගන්න ඕන. අනිත් පස්සෙන් තවත් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණී ත්‍රිකෝණයටත් අපිට පුළුවන් නේද tan අනුපාතය දාන්න. හොඳයි. මේ බලන්න. ඒ ත්‍රිකෝණයේ නම මොකද්ද? CBD ත්‍රිකෝණය. මේ ආකාරයෙන් ඒක තියෙන්නේ. මෙතන C, මෙතන B, මෙතන D කෝණය තියෙනවා. මේ කෝණය අංශක 42යි කලා 12ක් වෙනවා. දැන් අර කලින් කතාවම තමයි කියන්නේ. මේක 12යිනේ. මේක සම්මුඛ පාදය හොයන්න තියෙන එක බද්ධ පාදය. ඒ නිසා මොකද්ද කරන්නේ? කෝණය මාරු කරන්නේ. නැත්තම් බෙදීමක් වෙනවා. දැන් මේ කෝණයට මාරු වෙයි. මේක ගන්නෙ කොහොමද? අංශක 90න් අඩු කරන්න ඕනේ 42යි කලා 12. 90 ලියන හැටි පැහැදිලි කරානේ. ලියන්නේ කොහොමද අංශක 90 ලේසි වෙන්න? අංශක 89යි කලා 60යි. අඩු කරන්න 10න් 2ක් 8යි 5න් 1ක් 4යි 9න් 2ක් 7යි 8න් 4ක් 4යි. අපිට එනෝ අංශක 47යි කලා 48. දැන් මෙයා අනුබද්ධයෙන් තමයි අපි පාද ලකුණු කිරීම කරන්න ඕන. මෙයාට ඉස්සරහා තියෙන පාදය සම්මුඛ පාදය, මෙයාට යාබද පාදය, බද්ධ පාදය. දාන අනුපාතය මොකද්ද? tan. අපි ලියන tan කීයද?
අංශක 47 කලා 48 සමානයි සම්මුඛ පාදය දන්නේ. ඒක BC බද්ධ පාදය 12යි. ත්‍රිකෝණමිතික වගුවෙන් බැලුවට පස්සේ එනෝ tan 48 වටිනාකම 1.1.228. 1.1.228. මේ 12 මෙහාට ගිහිලා ගුණ කිරීම 12ක් වශයෙන් උත්තරේ අපි සටහන් කරනවා. 13.236 මීටර. දශම ස්ථාන දෙකකට වැටෙව්වට පස්සේ 13.236 වශයෙන් ලියන්න වෙනවා. මේකත් හරි. BC වල වටිනාකම 13.236 මීටර. දැන් එහෙනම් අපිට පුළුවන් අවසානයේ ගානෙන් අහණේක. මොකද දෙවෙනි කොටසෙන් අහන්නේ මෙව මොහොතේ සතුරු කණ්ඩායම් දෙක අතර දුර සොයන්න. එහෙනම් අපි සතුරු කණ්ඩායම් දෙක අතර දුර මෙන්න මේ ආකාරයෙන් සටහන් කරනවා. කොහොමද? සතුරු කණ්ඩායම් දෙක අතර දුර කියලා කියන්නේ මොකද්ද? මේ කොටස් දෙකේ එකතුව. ඒ කියන්නේ AB කියලානේ අපි ලියුවේ. 20.5 එකට එකතු කරනෝ 13.223. මේ ටික සුළු කරාට පස්සේ එනෝ 33.74. ඒ නිසා සතුරු කණ්ඩායම් දෙක අතර දුර එනෝ 33.74. අපි මේ හැදුවේ දෙවෙනි කොටස. දැන් අපි මේ ගානෙම අවසාන කොටසට ඉන්නයි හදන්නේ. අවසාන කොටස ටිකක් කල්පනා කරන්න ඕන එකක්. ඒ තමයි සොල්දාදුවා සතු අවියෙන් නිශ්චිත ඉලක්කගත වන දුර මීටර් 25ක් වේ. දැන් රූප සටහන නැවත මතක් කරන්න කොහොමද හිටියේ? දැන් මතකයි. මෙහෙම ස්ථාන දෙකක් තිබුණා. මෙතන A ලක්ෂය, මෙතන B ලක්ෂය. ඒ වගේම මෙතන තමයි සොල්දාදුවේ හිටියේ. මෙතන තමයි සොල්දාදුවේ හිටියේ. අපි ඒක C කියලා ගත්තොත් ඊට පස්සේ මෙහෙම රේඛාවක් යන මතක ඇති D. නේ? මෙහෙම නෙවෙයි කෝණ දෙක ලියාගන්න විතරයි තියෙන්නේ. දැන් ඒ වගේම මෙතන ඉන්න දුරක් දුන්න මීටර් 12යි කියලා. මීටර් 12යි කියලා පාරින් ඉඳන් දුර 12යි කියලා කිව්වා. දැන් මොකද්ද මේ කියන්නේ? මෙතන කෝණ දෙක නම් හැබැයි පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. එක කෝණයක වටිනාකම මතක ඇති දීලා තිබුණා අංශක 30යි කලා 20යි. මේ කෝණය 30යි කලා 20යි. ඒ වගේම අනිත් පැත්තේ කෝණය දීලා තිබ්බේ අංශක 42යි කලා 12. 42යි කලා 12. දැන් ගානෙන් කියන්නේ මෙතනනේ දැන් සොල්දාදුව වෙඩි තියන්න හදන්නේ. මෙතන ඉඳන් එයාට උපරිම වශයෙන් පුළුවන් මීටර් 25ක් දුරට වෙඩි තියන්න. කියන්නේ ඉලක්කගත වෙන උපරිම දුර මීටර් 25යි. අපෙන් අහන මොකද්ද? මේ සීමාව තුළ මෙතන ඉන්න සතුරුනි මෙතන ඉන්න සතුරුන අනාරක්ෂිත. අනාරක්ෂිත කියන්නේ මොකද්ද? මේ කයට වෙඩි වැදීමේ හැකියාවක් තියෙන බව පෙන්වන්න ඕනේ. එතකොට අපිට ඕකෙන් හොයන්න තියෙන්නේ මොකද්ද? අපිට හොයන්න තියෙන්නේ එක්කෝ මේ දිග එහෙම නැත්නම් මේ දිග. මේ දිග වල දෙකෙන් එකක් හොයලා අපිට කියන්න ඕනේ ඒක 25ට වඩා අඩුයි කියලා. නේ? 25ට වඩා අඩු සීමාව දැන් මෙතන ඉඳන් අතෙන්ට ඉලක්කගත කරනකොට 25ට වඩා අඩු දුරකින් ඉන්නවනම් මේ ඇයිට වෙඩි වැදෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ඉලක්කගත වෙනකොට 25ට වඩා අඩු දුරකින් ඉන්නවනම් ඒත් වෙඩි වැදෙනවනේ. ඒ නිසා මේ දුරවල් දෙක හොයන්න තමයි අපිට ඕන වෙන්නේ. හැබැයි අපිට පුළුවන් මේ ඔය දෙකම හොයන්න නැතුව දුරම තැන විසර හොයවනම් හරි. ඒ හේතුව දුරම තැන හොයලා එතෙන්ට වෙඩි වැදෙනවා නම් දුරම තැනට වෙඩි වැදෙනවා නම් ළඟම තැනට අනිවාර්යයෙන් වෙඩි වැදෙන්න එපා. නැවත හිතනවා නම් AC අතර දුර සහ BC අතර දුර අපි ගාන හදන්න නැතුව මේ කෝණ ඇසුරින් හිතනවා. එහෙම හිතලා අපි වැඩිම දුර ඉස්සෙල්ලා හොයාගන්නවා. වැඩිම දුර හොයාගත්තට පස්සේ ඒක මීටර් 25ට වඩා අඩු සීමාවේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අඩුම දුරට කොහොමත් වෙඩි වැදිනවයි කියලා. දැන් මට කියන්න දුරම ලක්ෂය Aද Bද? අපිට ඒක තීරණය කරන්න පුළුවන් කෝණය අනුව. අපි දන්නෝ කෝණය ඉස්සෙන්න මේ කෝණය ලොකුයිනේ. කෝණය ඉස්සෙන්න දුර අඩුයි. කෝණය කෙටි වෙන දුර වැඩි. ඒකනේ ඈත ළමයි අඩු කෝණයකින් මාව දකින්නේ. මගේ හිස මුදුනේ ආරෝහණ කෝණය ඈත ළමයින්ගේ අර රේඛාවත් එක්ක දුර ප්‍රමාණය වැඩි ඇති නිසා ළඟ ඉන්න එක්කෙනාගේ කෝණය වැඩි. හැබැයි දුර අඩුයි. මෙයා අංශක 60න් බානකොට අත දින ළමයේ බානේ අංශක 30. ඒ නිසා කෝණය අඩු වෙන එක්කෙනාගේ දුර වැඩි. ඒ නිසා අපි පළමුව මෙහෙම ලියන්න ඕනේ මොකද්ද? සොල්දාදුවා මේ වාක්‍යීතා වැදගත්. සොල්දාදුවා සිටින ස්ථානයට දුරම ලක්ෂය මොකද්ද? ඒ ලක්ෂය. එහෙනම් දැන් අපි මොකද්ද හොයන්න ඕනේ? මේ දුර හොයා ගන්න ඕනේ. ඔය දුර හොයාගෙන ඒ අසලින් අපිට නිගමනයට එන්න පුළුවන්. හොඳයි. අපි අනුව මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියාගෙන ඉවර වෙලා අපි මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා AD සම වෙන AC වල දිග සොයන්නයි හදන්නේ. අපි බලමු. මට කියන්න මම මෙතනම ත්‍රිකෝණමිතික අනුපාතය දාන්න. දීප කෝණයට ඉස්සරහ නිසා මේක සම්මුඛ පාදය.
ඍජු කෝණයට ඉස්සරහා නිසා මේක කර්ණය. එහෙනම් අපිට පුළුවන් නේද මේ ත්‍රිකෝණයට සම්මුඛ පාදයේ බෙදීම කර්ණය හේවා sin දාලා AC වල දිග හොයන්න. අපි ලියනවා මෙහෙම. sin අංශක 30යි කලා 20. මම මේක මතනවා. දැන් මේක ලියා ගන්න ඇතිනේ. sin අංශක 30යි කලා 20 මෙන්න මේක. sin අංශක 30යි කලා 20 සමානයි සම්මුඛ පාදයේ කීයද 12යි කර්ණය කීයද දන්නේ නැහැ අපි ඒක AC. sin 30යි කලා 20 වටිනාකම 0.5යි 0.5යි බිඳුව වෙනවා. සමානයි 12 බෙදීම AC වෙනවා. AC සමානයි 12 ලියලා මේ AC මෙහාට යනවා මේක මෙහාට එනවා 0.5යි බිඳුව බෙදුවට පස්සේ අපිට උත්තරයක් එනවා 23.76. දැන් මෙන්න මේ දිග. දැන් මොනවාර කලින් තේරුම් නැත්නම් හොඳට අහන්න දැන් තේරෙනවා. 23.76 මීටර. දැන් හොඳට බලන්නකෝ. මේ දිග 23.76ක් වෙනකොට මේ දිග අනිවාර්යයෙන් 23.76ට වඩා අඩු වෙන්න එපා. අපි තීරණය කරන්නේ. කෝණය අඩු පැත්තේ දිග වැඩිය. මේ කෝණය අඩු පැත්තේ දිග වැඩිය. කෝණය වැඩි පැත්තේ දිග අඩුයි. එහෙනම් 23.76ට වඩා මේ පැත්තේ දිග අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. දැන් කියන්නේ මොකද්ද? මෙතන ඉඳන් සොල්දාදුවට ගන්න පුළුවන් උපරිම ඉලක්කය මීටර් 25. එහෙනම් මෙයයි ඉන්නේ මේ කට්ටියනේ මීටර් 23 අතුරින්. එහෙනම් අනිවාර්යයෙන්ම වැඩි වැදෙනවා. ඒ කියන්නේ අනාරක්ෂිතයි. එහෙම නේද? මේ පැත්තට 23ක් තියෙනවා නම් මේ පැත්තට අනිවාර්යෙන් ඊට වඩා දශමයක් හරි අඩු වෙන්න එපා. එහෙනම් මේ පැත්ත කොහොමත් අනාරක්ෂිතයි. ඒ නිසා අපිට අවසාන වශයෙන් ලියන්න පුළුවන් මොකද්ද? මෙහෙම ලියලා ඉලක්කගත දුර නැත්නම් මොකද්ද? මම මේක මෙතන ලියන්න. උපරිම ඉලක්කය මීටර් 25ක් නිසා සතුරන් අනාරක්ෂිතය. සතුරන් අනාරක්ෂිතය. මේ ආකාරයෙන් අපිට පුළුවන් ඉදිරිපත් කරන්න. පාද දෙකේම දිග හොයලා වෙන වෙනම මේකේ අගයත් හොයලා එහෙම පෙන්වන්න අවශ්‍ය නැහැ. වැඩිම දුර හොයාගෙන අපිට ඒ අනුව අවසාන නිගමනයට එළවෙන්න පුළුවන්. දැන් මේ දක්වා මම ඔබට ගණන් හැදුවා 11. අපි විනාඩි 5ක විවේක කාලයක් අරගෙන ඉන්න අනතුරුව 12 වෙනි ගානේ ඉඳන් නැවත සාකච්ඡා කරමු.